සුබ දවසක් සියලු දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මෙතෙක් කරපු පාඩම් වලින් ප්‍රශ්න ස්වරූපයෙන් ඔබට ප්‍රශ්න ආපුවම කොහොමද කියලා ලියන්නේ සහ ඒ සම්බන්ධයෙන් අපි මෙච්චර කල් මේ channel එකෙන් අපි පාඩම් කිහිපයක්ම අපි ආවරණය කරා. පාඩම් කොටස් කිහිපයක්. ඒතකොට ඒ සම්බන්ධයෙන් අපි අද පේපරයක් කියන්නේ ප්‍රශ්න විදිහට සාකච්ඡා කරන්න තමයි අපි අද උත්සාහ කරන්නේ. ඒතකොට අපි අද මේක වඩා මුලින්ම කියන්න ඕනේ. ඒතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම අපි මුදල් පදනම ආශ්‍රයෙන් අපි භාවිතීය සහ මූලාශ්‍ර පදනම ආශ්‍රයෙන් අපි ගානක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ විදේශ වෙළඳාම පාඩමේ සාපේක්ෂ වාසය, නිරපේක්ෂ වාසය සහ බාහිර හුවමාරු අනුපාතිකය අනේ සම්බන්ධයෙන් අපි ගානක් කතා කරනවා. සහ ඊට පස්සේ අපි වාණිජ බැංකු මුදල් මෙවීම කියන ඒ සම්බන්ධයෙන් මුදල් සැපයීමට කොහොමද ඒක බලපාන්නේ, වාණිජ බැංකු මුදල් මෙවීම එතකොට පද්ධතියක් ආශ්‍රයෙන් කොහොමද හදන්නේ, ඒ සම්බන්ධයෙන් අපි ගානක් කතා කරනවා. සහ බාහිරතා සම්බන්ධයෙන් අපි මේ මම කියපු හැම මාතෘකාවකම අපි වීඩියෝස් කරලා තියෙන්නේ. අපි මේ ඒ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න විදිහට අරගෙන අද සාකච්ඡා කිරීමක් තමයි අපි අද ඇත්තටම කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඒ හින්දා ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කර සිටිනවා සහ ඔබේ යාළුවෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න කියලා ඉල්ලා සිටිනවා. හරි. අපි එහෙනම් අද පළවෙනි ප්‍රශ්නෙට යමු. හරි. ඔබට පේනවා එතන මෙතන දත්ත කිහිපයක් තියෙනවා. දැන් ඔයා මේ චුට්ටක් මේක අනිවාර්යෙන්ම ඔයා පොඩ්ඩක් පොතේ පොඩ්ඩක් ලියා ගන්න ඕනේ. හරිද? හරි. එතකොට දැන් මේ දීලා තියෙන දත්ත ටිකෙන් අපෙන් මුලින්ම අහනවා ඒ කියන්නේ අධිබලති මුදල් ප්‍රමාණය. අධිබලති මුදල්. ඒ කියන්නේ මුදල් පදනම. මුදල් පදනම එතන අපි දන්නවා ආකාර දෙකකට ගණනය කරන්න පුළුවන්. භාවිතීය පදනම නැත්නම් වගකීම් පදනම, මූලාශ්‍ර පදනම, එහෙනම් වත්කම් පදනම මත ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ වත්කම් සහ වගකීම් කියන පදනම් දෙක අනුව අපිට ගණනය කරන්න පුළුවන්. අපි කලින් වීඩියෝස් වලත් එක්ක කතා කරා. එතකොට අපි දන්නවා ඒ කියන්නේ මොන ක්‍රමයකට ගණනය කරත් දෙකෙන් වෙන්න ඕනේ එකම උත්තරේ. සහ අපි ගණන් වල සාකච්ඡා කරද්දී වැඩිම හරියක් අපිට එන්නේ බොහෝ දුරට ඒ කියන්නේ භාවිතීය පදනම නැත්නම් වගකීම් පදනමකට හොයන්න තමයි අපිට ගණන් වල ඒ කියන්නේ පාස් පේපර්ස් වලත් වැඩි හරියක් දිර දෙන්නේ එහෙම. හරි. එහෙම කියලා අපි මේ විදිහටම විතරක් නෙමෙයි අනිත් විදිහටත් පුරුදු වෙන්න ඕනේ. හරි. ඒකින්ද හරි. ඔබට දැන් මෙතන දත්ත කිහිපයක් පේනවා මේ. මේ ටික ඔබ අනිවාර්යයෙන් මේක ලියා ගන්න ඔයගේ පොතේ අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ. අද මේ වලට ටික මයිත් එක්කම අනිවාර්යයෙන් ඔයගොල්ලෝ කරන්න ඕනද මම හිතන්නේ ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි. හරි. මුලින්ම මේක තියෙනවා මහා බැංකුව රජයට දුන් ශුද්ධ ණය. මහා බැංකුව රජයට දුන් ශුද්ධ ණය 1500යි. සහ වාණිජ්‍ය බැංකුව වෙතදී මහජනයාගේ කාලීන හා ඉතුරුම් තැන්පතු 28000යි. වාණිජ්‍ය බැංකුව වෙතදී මහජනයාගේ කාලීන හා ඉතුරුම් තැන්පතු 28000යි. හරි. ඊට පස්සේ දෙනවා මහා බැංකුව වාණිජ්‍ය බැංකුව වලට දුන් ණය රුපියල් 1000යි. ඒ කියන්නේ රුපියල් මිලියන වලින් මේ ඔක්කොම තියෙන්නේ. සහ මහා බැංකුව වෙතදී වාණිජ්‍ය බැංකුව තැන්පතු තියෙනවා 1500ක්. සහ මහා බැංකුවේ වෙනත් දේශීය ශුද්ධ වත්කම් තියෙනවා 800ක්. ව්‍යවහාර මුදල් නිකුතු තියෙනවා 2500ක්. ව්‍යවහාර මුදල් නිකුතු 2500ක් තියෙනවා. මින් වාණිජ්‍ය බැංකුව සතු 1000යි. ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුව සතු 1000යි නම් එතකොට තියෙනවා මහජනයා සතුව එතකොට ව්‍යවහාර මුදල් දෙකක් තියෙනවනේ කියද්ද? 2500න් 1000කට ගුණන 1500ක් තියෙනවා මහජනයා සතුව. හරිද? ඒක ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? ඊටසේ මහා බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් 700යි, මිලියන 700යි සහ පටු මුදල් ගුණකයේ දීලා තියෙනවා මෙන්න මේ තුනයි. පටු මුදල් ගුණකයේ අපිට දීලා තියෙනවා තුනක් විදිහට. පටු මුදල් ගුණකයේ තුනක් විදිහට දීලා තියෙනවා. එතකොට මේ ඔබ දන්නවා මේ අපි මේ මුදල් ගුණක ගැන අපි කතා කරා වීඩියෝස් වලින්. එතකොට මේ මුදල් ගුණකයේ කොහොමද හොයන්නේ? මුදල් සැපයීම වේදී මුදල් පදනම. හරිද? දැන් මෙතන පටු මුදල් ගුණකයනේ. පටු මුදල් ගුණකය කියන්නේ නම් උඩ තියෙන්න ඕනේ. කියන්නේ උඩ තියෙන්න ඕනේ පටු මුදල් සැපයීම. පල්ලෙහා තියෙන ඉරෙන් යට තියෙන්න ඕනේ මුදල් පදනම. හරිනේ. එහෙනම් මේක පුළුල් මුදල් ගුණකය කියවනම් මොකද? පුළුල් මුදල් ගුණකය කියවනම් ඉරෙන් උඩ තියෙන්න ඕනේ පුළුල් මුදල් සැපයීම. පල්ලෙහා තියෙන්න ඕනේ මුදල් පදනම. අන්න එතකොට දැන් මෙතන පටු මුදල් සැපයීම මුදල් පදන කියන්නේ පටු මුදල් සැපයීම පදනම් මුදල් වලින් බෙදුවහම 3යි කියන උත්තරය තමයි මෙතන තියෙන්නේ. හරි. ඒතකොට අපි මේ පිළිබඳව දැන් ඔයාලට මේක අනිවාර්යෙන්ම ලියා ගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි දැන් බලමු දැන් අපිට කියනනේ මූලාශ්‍ර සහ මූලාශ්‍ර පදනමයි භාවිතීය පදනමයි. කියන්නේ මහා බැංකුවේ වත්කම් සහ වගකීම් ඇසුරෙන් අපිට හොයන්න කියලා තියෙනවා අධිබලති මුදල් නැත්නම් පදනම් මුදල්. හරි. අපි ආයි චුට්ටක් මතක් කරගමු. කියන්නේ මූලාශ්‍ර පදනම කියන්නේ මහා බැංකුවේ වත්කම් ඇසුරෙන් අපි කොහොමද පදනම් මුදල් ගණනය කරන්නේ. කියන්නේ මුදල් සුද්ධ විදේශ වත්කම්. හරි. දැන් ඔය හතර තමයි අපි ඒතකොට මහා බැංකුවේ වත්කම් ඇසුරෙන් පදනම් මුදල් ගණනය කරන්නේ. හරි. අපි බලමු මෙතන ඒතකොට ඔය මම දැන් කිව්ව දත්ත හතර තියෙනවා නේද? හරි. දැන් මෙතන මේ උඩින්ම තියෙනවා මහා බැංකුව රජයට දුන් ශුද්ධ ණය. හරිද? හරි මේක තියෙනවා. ඊට පස්සේ මහා බැංකුව වාණිජ බැංකුවලට දුන් ණය. මහා බැංකුව වාණිජ බැංකුවලට දුන් ණය 1000ක් තියෙනවා. මහා බැංකුව වාණිජ බැංකුවලට දුන් ණය 1000ක් තියෙනවා.
හරිද? ඊට පස්සේ අපි හොයනකොට මහා බැංකුවේ වෙනත් දේශීය ශුද්ධ විදේශ වත්කම්. මහා බැංකුවේ වෙනත් ශුද්ධ දේශීය වත්කම් තියෙනවා මෙතන 800ක්. හරිනේ? හරි ඊට පස්සේ මහා බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තියෙනවා. මහා බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්. හරි අපි ඒතකොට ඒ අයිතම හතර අපි හොයාගත්තා. ඒතකොට මහා බැංකුවේ රජයට දුන්න ශුද්ධ ණය 1500යි. 1500 අපි ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේකයි 1000යි කියන්නේ 1500 2500යි. 2500යි 800යි 2500 800යි එතකොට 2500යි 800 කියන්නේ එතකොට 3300ක් වෙනවනේ. ඔව් 3300 ඊට පස්සේ මෙතන 700යි එතකොට 4000යි. එතකොට ඔබට තේරෙනවද මේ අයිටම හතර එකතු කරා නම් මහා බැංකුවේ වත්කම් මැසුරෙන් නැත්නම් මූලාශ්‍ර පදනම අනුව අපිට පදනම් මුදල් ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. හරි එතකොට ඔබට පේනවා එහෙනම් මේ එතකොට එකතු එන මූලාශ්‍ර පදනම අනුව මහා බැංකුවේ කියන්නේ පදනම් මුදල් කීයද? පදනම් මුදල් ගණනේ 4000යි. එතකොට මේක මේ හතර පල්ලෙහාට ලියාගෙන පොතේ වගේ පොතේ පල්ලෙහාට හතර ලියාගෙන වත්කම් මැසුරෙන් නැත්නම් මූලාශ්‍ර පදනමෙන් පදනම් මුදල් ගණනය කිරීම කියලා ලියලා ඔයා මේ හතර ලියලා එතකොට 4000යි කියන උත්තරේ පල්ලෙහාට එකතු කරලා 4000යි කියලා ලියාගන්න. හරි. ඊට පස්සේ අපි බලමු දැන් හරි. දැන් අපිට තේරෙන්න ඕනේ නම් භාවිතීය පදනම. භාවිතීය පදනම කියන්නේ මහා බැංකුවේ වගකීම් මැසුරෙන් ගණනය කරත් මේ උත්තරේම. ඒ කියන්නේ 4000ම එන්න ඕනේ. පැහැදිලිද කියන්නේ මොන ක්‍රමයකට ගණනය කරත් පිළිතුර වෙනස් වෙන්න බෑ. හරි. එහෙනම් අපි බලමු දැන් මහා බැංකුවේ වගකීම් මැසුරෙන්. එහෙමත් නැත්නම් භාවිතීය පදනමෙන් අපි කොහොමද මේක ගණනය කරන්නේ කියලා. හරි. ඒතර මහා බැංකුවේ වගකීම් මැසුරෙන් හරි. ඒතර අපි බලමු ඒතර වගකීම් මැසුරෙන් නැත්නම් භාවිතීය පදනමෙන් අපි කොහොමද? ඒතර ඒකට අයිති වෙන දත්ත මොනවද? ඔව්. ඒතර ඒ කියන්නේ ඒතර ඒකේ අයිති වෙන්නේ මහජනයාගේ ව්‍යවහාර මුදල්. මහජනයාගේ ව්‍යවහාර මුදල්, වාණිජ බැංකුවල ව්‍යවහාර මුදල් සහ මහා බැංකුවේ පවත්වාගෙන යනු ලබන මහා බැංකුවේ පවත්වාගෙන යනු ලබන වාණිජ බැංකු තැන්පතු. මහා බැංකුවේ පවත්වාගෙන යන මහා බැංකුවේ ඒ කියන්නේ මහා බැංකුවේ වාණිජ බැංකු පවත්වාගෙන යන තැන්පතු. පැහැදිලිද කියන එක? ඒතර මහජනයාගේ ව්‍යවහාර මුදල් තියෙනවා, වාණිජ බැංකුවල ව්‍යවහාර මුදල් තියෙනවා සහ මහා බැංකුවේ පවත්වාගෙන යන වාණිජ බැංකු තැන්පතු. ඒතර අපිට ඕන නම් මම කලින් වීඩියෝස් වලත් ඒවා කතා කරා. ඒ කියන්නේ මහජනයා කියන්නේ මහා බැංකුව කියන්නේ වාණිජ බැංකුවල ව්‍යවහාර මුදල් කියන්නේ වාණිජ බැංකුවල ව්‍යවහාර මුදල් කියන්නේ අධිසංචිතය කියන එක. පැහැදිලිද? වාණිජ බැංකුවල ව්‍යවහාර මුදල් කියන්නේ අධිසංචිතය කියන එක. ඒතර මහා බැංකුවේ පවත්වාගෙන යන තැන්පතු කියන්නේ වාණිජ බැංකුව මහා බැංකුවේ පවත්වාගෙන යන තැන්පතු කියන්නේ ව්‍යවස්ථාපිත සංචිතය. ඒතර මේ දෙකට සමාන පදයක් තමයි මම මේ කිව්වේ. හරිද? අපි බලමු මේ දත්තරේ තියෙනවද කියලා. ඒතර රාජ්‍ය නියෝජිත ආයතන සුළු තැන්පතුත් තියෙනවා. මම කිව්වා ඒක ගණනයේ එච්චර ඉන්නේ නැහැ. මොකද ඒක අපි සැලකිය යුතු නැති අගයක් තරම්ම ඒ කියන්නේ 15 අගයක් තමයි තියෙන්නේ. ඒකින්ද අපිට බොහෝ දුරට ඒ කියන්නේ ගණන් වල ඒක දෙන්නේ නැහැ. රාජ්‍ය නියෝජිත ආයතන සතුව මහ බැංකුවේ පවත්වාගෙන තැන්පතු. ඒතර මේ ගානෙත් එක නැහැනේ. හරි. නමුත් ඒක නැහැම කියලා මතක තියාගන්න එපා. නැහැම කියලා මතක තියාගන්න එපා. තිබ්බොත් ගණනය කරන්න ඕනේ. බොහෝ දුරට ඒක අර අපි ශූන්‍ය මට්ටමක් වගේ සලකන්නේ. ඒ හින්දා ඒක ගණනය කිරීම වලට ඇත්තටම ලක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ හරි. දැන් එතකොට හරි. ඊට පස්සේ හරි. අපි බලමු එතකොට දැන් මම මේ කිව්ව දත්ත අනුව භාවිතීය පදනම අනුව හරි. එතකොට මේ තියෙන්නේ මහා බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු තියෙනවා. හරිද? මහා බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු තියෙනවා. මහා බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු තියෙනවා. හරිද? එතකොට මේ අගය. හරිද? මේ අගය අපිට ගන්න පුළුවන්. හරි. දැන් මහා බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු තියෙනවා. දැන් තව දත්ත දෙකයි ඕන. මොකද? මහජනයාගේ ව්‍යවහාර මුදලුයි වාණිජ බැංකුවල ව්‍යවහාර මුදලුයි. හරි මේ වන්නේ. ව්‍යවහාර මුදල් නිකුතුව කියලා 2500ක් තියෙනවා. ව්‍යවහාර මුදල් නිකුතුව කියලා 2500ක් තියෙනවා. මේකෙන් බැංකු සතු ව්‍යවහාර මුදල් 1000යි. නේ? බැංකු සතු ව්‍යවහාර මුදල් 1000යි. බැංකු සතු ව්‍යවහාර මුදල් 1000යි නම් මේ 2500න් මේ ව්‍යවහාර මුදල් ඔක්කොගෙම 2500 නේ ඔක්කොම. ඒකෙන් වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් 1000යි නම් එහෙනම් මහජනයා සතු කීයද? 2500න් 1000 ගියාම මහජනයා සතු 1500. අයන මට කියන්නේ එහෙනම් කොහොමද වායිදී පදනමින් මුදල් අපි මේ පදනම් මුදල් ගණනය කරන්නේ? නැත්නම් අධිබද්ධ මුදල් ගණනය කරන්නේ කොහොමද? සෝවාලියන් නෝනේ මේ සෝවාලියන් අතර භාවිතීය පදනමෙන් පදනම් මුදල් ගණනය කිරීම නැත්නම් මහ බැංකුවේ වගකීම් මැසුරින් මුදල් පදනම ගණනය කරන විදිය. හරි. මුලින්ම ලියන්න මහජනයා සතු ව්‍යවහාර මුදල්. ඒතර මහජනයා සතු ව්‍යවහාර මුදල් කියන්නේ 2500න් 1000ක් අඩු කරපුවාම ඒතර 1500යි. 1000 එක පැහැදිලි නේ මේ. ව්‍යවහාර මුදල් නිකුතුව මුළු ඔක්කොම 2500යිලු. ඒකෙන් 1000ක් සතු ඒ කියන්නේ 1000ක් වාණිජ බැංකු සතුයිලු. 1000ක් වාණිජ බැංකු සතුයි නම් මේ 2500ට තව 1500ක් ඒ කියන්නේ මෙතන 1000යින් තව 1500ක් තියෙන්න ඕනේ. 1500 තමයි එහෙනම් මොකද? මහජනයාගේ ව්‍යවහාර මුදල් එතකොට 1500යි. හරිනේ? මහජනයාගේ ව්‍යවහාර මුදල් 1500යි. වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් එතකොට කීයද? 1000යි. පැහැදිලිනේ? ඒක මෙතන කොහොමද දීලම දිනවා? කෙලින්ම දීලා දෙන 1000යි. එතකොට මහජනයාගේ 1500යි. සහ මහා බැංකුව වෙතති වාණිජ බැංකු තැන්පතු. මහා බැංකුව වෙතති වාණිජ බැංකු තැන්පතු 1500යි.
500යි. හරි. ඒතකොට පැහැදිලි කියන්නේ ඕනනම් මෙතනට අපිට කියන්න පුළුවන් මේ මහ බැංකුව වෙදිත වාණිජ්‍ය බැංකුව තැන්පත් වලට අපිට ඕනනම් ව්‍යවස්ථාපිත සංචිතය කියලාත් අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? ව්‍යවස්ථාපිත සංචිතය කියලාත් කියන්න පුළුවන්. මම ඒක කලින් වීඩියෝස් වලදීත් ඔයාලට මම කියලා දුන්නා. හරිනේ? ඒතකොට වාණිජ්‍ය බැංකුව සතු විවහාර මුදල් කියන එකට වාණිජ්‍ය බැංකුව සතු විවහාර මුදල් කියන එකට අපිට ඕනනම් අධිසංචිත කියලාත් කියන්න පුළුවන්. හරි. ඒතකොට මේ දත්ත තුන එකතුව ඒතකොට මෙතන 1000 1500 කියන්නේ 2500යි 2500යි 1500යි කියන්නේ ඒතකොට හරිනේ. ඒත් 4000 හැදෙනවා. හරිනේ? ඒ කියන්නේ භාවිතීය පදනම අනුව. කියන්නේ මහා බැංකුවේ වගකීම් මැසුරුනොත් ඒ පදනම මුදල් ඒ ප්‍රමාණයෙම හැදෙන. ඒතකොට 4000යි. හරිනේ පැහැදිලි. හරි. ඒතකොට දෙකෙන්ම භාවිතීය සූත්‍රය කිව්වනේ. හරි. ඊට පස්සේ හරි අපි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට චුට්ටක් යමු යමු. ඊටසේ මේ හරි අපි මේ දෙක හැදුවනේ. හරි ඊළඟ ප්‍රශ්නයෙන් අපිට අහනවා පටු මුදල් සැපයීම කීයද කියලා. පටු මුදල් සැපයීම කීයද කියලා දැන් අපෙන් අහනවා. පටු මුදල් සැපයීම කීයද කියලා ඒගොල්ලෝ අහනවා. හරි මට කියන්න මේ අපි දන්නවනේ අපි කතා කරා පටු මුදල් සැපයීම පුළුල් මුදල් සැපයීම ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම සහ මූල්‍ය සමීක්ෂණය කියන්නේ M4 පැහැදිලිද කියන්නේ. හරි. ඒ ඔක්කොම මේ කතා කරා. හරි පටු මුදල් සැපයීම කොහොමද හැදෙන්නේ? M1 හැදෙන්නේ කොහොමද? මහජනයා සතු ව්‍යවහාර මුදලුයි මුදලුයි ඉල්ලුම් තැන්පතු එකතු කරලා. මහජනයා සතු ව්‍යවහාර මුදලුයි ඉල්ලුම් තැන්පතු එකතු කරලා M1 හැදෙන්නේ නේ. හරි දැන් මෙතන අපි හොයාගත්තා මේ 2500 1000 ගියම 1500 නේ. ඒ කියන්නේ මුළු ව්‍යවහාර මුදල් 2500යිලු මුළු ව්‍යවහාර මුදල් 2500යිලු වාණිජ්‍ය බැංකුව සතු 1000යිලු. එහෙනම් වාණිජ්‍ය බැංකුව සතු 1000යි නම් ඊටු 1500 මහජනයා සතු ව්‍යවහාර මුදල්නේ. එහෙනම් මහජනයා සතු ව්‍යවහාර මුදල් 1500යි. සහ දැන් මෙතන හැබැයි ඉල්ලුම් තැන්පතු හොයාගන්න විදියක් නැහැ. ඉල්ලුම් තැන්පතු කියන්නේ මේ ඉල්ලුම් තැන්පතු හොයාගන්න විදියක් නැහැ නෙමෙයි. ඉල්ලුම් තැන්පතු මෙතන බැලුවම පේන්නේ නැහැ නේ. ඒතකොට M1 හොයන්න මහජනයා සතු ව්‍යවහාර මුදල් 1500 කියලා හොයාගත්තා. නමුත් ඉල්ලුම් තැන්පතු කියන தත්ත්වය මෙතන නැහැ. මේ වඩ පේනවා ඉල්ලුම් තැන්පතු කියන தත්ත්වයක් නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද මේ ඉල්ලුම් තැන්පතු ගණනය කරන්න හරි නැත්නම් එකපාර පටු මුදල් සැපයීම ගණනය කරන්න කියලා හරි. හරි. දැන් ඒතර මෙතන ඇත්තටම වෙන தත්ත්වයක් නැහැ ඉල්ලුම් තැන්පතු ගණනය කරන්න. ඒ කියන්නේ ගණනය කරන්න දෙයක් නැහැ. ඔයාලට මෙන්න මෙතන මේ පටු මුදල් ගුණකයේ පේනවා. පටු මුදල් ගුණකයේ පේනවා. පැහැදිලිද කියන එක? පටු මුදල් ගුණකයේ පේනවා. හරි. අපි දැන් හරි මම දැන් එහෙනම් මේ දත්ත ටික මම හිතනවා දැන් ලියාගෙන තියෙනවා කියලා. හරි මේ දත්ත ටික ඔයාලා ලියාගෙන තියන්න ඕනේ. හරි. මම දැන් එහෙනම් මේක චුට්ටක් මකනවා. මම මකලා දැන් අපි ගාන ඉස්සරහට කරගෙන යමු. හරිද? හරි. 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 ඒතකොට M1 හදන්න ඇත්තටම අපිට දත්ත නැහැ. M1 හදන්න ඇත්තටම මෙතන දත්ත නැහැ. M1 හදන්නේ මහජනයාගේ විවහාර මුදල් වලිනුයි. හරිද? M1 හදන්නේ මහජනයාගේ විවහාර මුදලුයි ඉල්ලුම් තැන්පතු වෙන්නේ. ඉල්ලුම් තැන්පතු. හරිද? දැන් මහජනයාගේ විවහාර මුදල් නම් අපි කලින් හොයාගත්ත 1500 කියලා. නමුත් දැන් මේක හොයාගන්න විදිහක් නැහැ. මේක අපි ගාව නැහැ. පැහැදිලිද? මේක අපි ගාව නැහැ. හරි. ඒතකොට එහෙනම් අපිට දත්තයක් ගන්න බෑ. නමුත් මම දුවා අපි පටු මුදල් සැපෙම අපිට දීලා තියෙනවනේ. සෝරි. පටු මුදල් ගුණකයේ දීලා තියෙනවනේ. පටු මුදල් ගුණකයේ හැබැයි දීලා තියෙනවා අපිට. පටු මුදල් ගුණකයේ ඒගොල්ලෝ දීලා තියෙනවා. එහෙනම් පටු මුදල් සැපයීම බෙදන්න ඕනේ මොකද්ද? මුදල් පදනමේ. හරිනේ? හරි. එතකොට දැන් පටු මුදල් ගුණකයේ අපිට කලින් දීලා තිබ්බේ මම දන්නේ 3ද 4ද. පටු මුදල් ගුණකයේ 3යි නේ. ඔව් පටු මුදල් ගුණකයේ 3යි විදිහට තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට පටු මුදල් ගුණකයේ 3යි සහ අපි දැන් පටු මුදල් සැපයීම අපි x කියලා දාගමු. මේක දන්නේ නැහැ. සහ මුදල් පදනම දිනවා 4000යි. පැහැදිලිද? හරි. දැන් ඉතින් අපිට මේක හොයාගන්න පුළුවන් හරස් ගුණිතය දාලා නේ. දැන් ගණිතමය විදිහට ගණන් හරස් ගුණිතය දාලා. නැත්නම් මුදල් පදනම මුදල් ගුණකයෙන් වැඩි කරන්න. මුදල් පදනම පටු මුදල් ගුණකයෙන් වැඩි කරන්න. මුදල් පදනම පටු මුදල් ගුණකයෙන් වැඩි කරා නම් පටු මුදල් සැපයීම වෙනවනේ. මේ සූත්‍රයේ උනේ ඒ ගණිතමය සංකල්පයෙන් මේ පටු මුදල් සැපයීම මුදල් පදනම ඕන ඒ කියන්නේ මේක භාවිතීය පදනමෙන් හදුවත් මූලාශ්‍ර පදනමෙන් හදුවත් අවුලක් නැහැ. මොකද දෙකෙන් එකම උත්තරේ නේ. ඒතර ඒක පටු මුදල් ගුණකයෙන් වැඩි කරා නම් පටු මුදල් සැපයීම වෙනවා. එහෙනම් මේක ඒ කියන්නේ මුදල් පදනම ඒකාබද්ධ පුළුල් ඒ කියන්නේ මුදල් ගුණකයෙන් වැඩි කරා නේද? පැහැදිලිද? ඒතර එහෙනම් ඒ මුදල් සැපයීම තමයි එතනට එන්නේ. පැහැදිලිද? ඒතර ඒ කියන්නේ මුදල් පදනම දැන් මෙතන තිබ්බනම් එහෙම දැන් මේ ගුණ ඒතර මේක පුළුල් මුදල් ගුණ කියවනවා නම් පටු මුදල් නෙමෙයි පුළුල් මුදල් ගුණ කියවනවා නම් ඒතර එහෙනම් මෙතන ඉන්නේ පුළුල් මුදල් සැපයීම. පැහැදිලි කියන්නේ ඕන විදිහට ගුණකේ වෙනස් කරන්න පුළුවන් මුදල් සැපයීම වෙනස් වෙනවා නම්. හරිද? හරි දැන් එහෙනම් අපිට පුළුවන් මේ මෙතන 4000 3ෙන් වැඩි කරලා. පැහැදිලි? x හොයාගන්න පුළුවන් එහෙනම් මේ 4000 අපිට කියන්න 3ෙන් වැඩි කරලා. ඒතර මේ ගණිතමය විදිහට ලියන්න එපා. ලියන්න එපා. ඔයාලා ලියන්නේ මොකද්ද? පටු මුදල් සැපයීම සමානයි. පටු මුදල් සැපයීම සමානයි මොකද්ද? පටු මුදල් ගුණකයේ වැඩි කරන්න ඕනේ
මුදල් පදනමේ පටු මුදල් ගුණකය වැඩි කරන්න මුදල් පදනමේ. ඒතර 12000යි. පැහැදිලිනේ කතන්දරේ? හරි. එතකොට 4003න් වැඩි කරාම ඔව් 12000යි. ඒතර පටු මුදල් සැපයුම්. පැහැදිලිනේ කියන කතන්දරේ? හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහනවා. ඒතර පටු මුදල් සැපයුම ඒක ඔබ චුට්ටක් මතක තියාගන්න ඕනේ හදන විදිය. ඒතර මුදල් ගුණක ඒ කියන්නේ ගුණක වෙනස් වෙන්නත් පුළුවන්. උඩට දාන මුදල් සැපයුම අනුව. පැහැදිලිනේ කියන එක? හරි. ඊට පස්සේ අපෙන් අහනවා පුළුල් මුදල් ගුණකය කීයද කියලා. ඊට පස්සේ අහනවා පුළුල් මුදල් ගුණකය කීයද කියලා. හරිනේ. එතකොට හරි. මම දැන් මේක මකනවා. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා පුළුල් මුදල් ගුණකය. පැහැදිලිනේ? පුළුල් මුදල් ගුණකය ගණනය කරන හැටි අපි දැන් බලමු. හරි. මම දැන් කිව්ව දත්තත් එක්ක. මම දැන් ගන්න කිව්වනේ මුදල් ගුණක හොයද්දී අපි කිව්වනේ නේද? හරි. එතකොට මේ පුළුල් මුදල් ගුණකය කියන්නේ කොහොමද? පුළුල් මුදල් ගුණකය. පුළුල් මුදල් ගුණකය කියන්නේ පුළුල් මුදල් සැපයීම. පුළුල් මුදල් සැපයීම මුදල් පදනමෙන් ඔයා බෙදන්න. පැහැදිලිද? දැන් මුදල් පදනම කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කොහොම කරත් අපි ඉතින් හොයලා තියෙන්නේ කොහොමද? මුදල් පදනම 4000යි. පදනම් මුදල් 4000යි. පැහැදිලිද? පදනම් මුදල් කියන්නේ අපි මේ කතා කරා මුදල් සැපයීමට පදනම සපයන මුදල්. මුදල් සැපයීමට පදනම සපයන මුදල් තමයි පදනම් මුදල් කියලා කියන්නේ. මුදල් පදනම කියලා කියන්නේ. හරිද? හරි. අපි ඒක කතා කරලා තින්නේ කලින් වීඩියෝස් එකකින්. හරි. ඊට පස්සේ පුළුල් මුදල් සැපයීම. හරි. පුළුල් මුදල් සැපයීම හදන්නේ කොහොමද? දැන් ඒතර පුළුල් මුදල් සැපයීම කියන්නේ මොකද? M1ට මොකද එකතු කරන්න ඕනේ? M1ට කියන්නේ පටු මුදල් සැපයීමට එකතු කරන්න ඕනේ. වාණිජ්‍ය බැංකුවල මහජනයා පවත්වාගෙන යන කාලීන හා ඉදරුම් තැන්පතු. කාලීන හා ඉදරුම් තැන්පතු. ඒක තිබ්බා. ආයෙ බලන්න දැන් පොත. දැන් ලියාගත්තා කලින්. කාලීන හා ඉදරුම් තැන්පතු තිබ්බා. මේකේ වාණිජ්‍ය බැංකුවේදී මහජනයා සතු කාලීන හා ඉදරුම් තැන්පතු 28000යි. 28000යි. මේ M1ට හරිද? ඔයාලට මේ M1ට ඒ කියන්නේ මහජනයා සතු මහජනයාගේ කාලීන හා ඉදරුම් තැන්පතුනේ. කාලීන හා ඉදරුම් තැන්පතුනේ. හරි. ඒ කියන්නේ M1 අපිට ආවේ 12000යි. 12000යි. දැන් එතකොට 28000යි. මේක 28000යි. ඔව් මේක 28000යි. එතකොට ඒක 4000න් බෙදන්න ඕනේ. පැහැදිලිද? එතකොට 12000යි 28000යි කියන්නේ ඉතින් 40000යි. පැහැදිලිද? එතකොට 40000යි. ඔය 40000 එතකොට 4000න් බෙදන්න. 40000 බෙදන්න 4000න්. එහෙනම් පුළුල් මුදල් සැපයීම කීයද? 10යි. 10යි. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ මුදල් පදනම වගේ මුදල් පදනම මේකේ අදහස තමයි මුදල් පදනම වගේ පුළුල් මුදල් සැපයීම. පුළුල් මුදල් සැපයීම ඒ කියන්නේ මුදල් පදනම වගේ 10 ගුණයක්. මුදල් පදනම වගේ මුදල් සැපයීම ඒ කියන්නේ මුදල් පදනම 10න් වැඩි කරාම තමයි පුළුල් මුදල් සැපයීම එන්නේ. ඒ කියන්නේ මුදල් පදනම වගේ 10 ගුණයක් පුළුල් මුදල් සැපයීම. ඒක තමයි මේකේ අදහස. පැහැදිලිද කියන්නේ? හරි. ඊට පස්සේ හරි. එතකොට මේ අපි හෙව්වේ පුළුල් මුදල් ගුණකය හොයන හැටි. හරි. මම හිතනවා ඒකෙන් ඔබට අවබෝධයක් එන්නේ නැති කියලා. අපි මොකද මේ වගේ ගණනක් අපි සාකච්ඡා කරේ නෑ කලින් වීඩියෝ එකේදී මම කියලා දුන්නා කොහොමද මේක හොයන්නේ මුදල් පදනම මුදල් සැපයීම මුදල් ගුණකය ගැන මම වීඩියෝ එකේ කියලා දුන්නා කලින් වීඩියෝස් වල. නමුත් මේ වගේ ගණනක් හැදුවේ නෑ. හරි. මම හිතනවා ඔබට ඒකෙන් මම හිතන්නේ මේ තව අලුත් දෙයක් අද ඉගෙන ගන්න හම්බුනා කියලා හිතනවා. හරි. ඊට පස්සේ අපි ඊළඟ ගානට එමු. ඊළඟට මම කතා කරන්න සූදානම් වෙන්නේ විදේශ වෙළඳාම සාපේක්ෂ වාසී නිරපේක්ෂ වාසී සහ බාහිර හුවමාරු අනුපාතිකය ගැන තියෙන වාසිදායක හුවමාරු අනුපාතය ගණනය කරන්නේ කොහොමද කියලා රටවල් දෙකටම වාසිදායක වෙන විදිහට බාහිර හුවමාරු අනුපාතය තීරණය කරන්නේ කොහොමද කියන එක කතා කරන්න ඊළඟ ගානේ. හරි. ඊට පස්සේ හරි. මේ ටික අනිවාර්යයෙන්ම මගෙත් එක්කම හදන්න. මේ ටික අනිවාර්යයෙන්ම මයිත් එක හදන්න ඕනේ. හරි. මේ ඊළඟ ගාන හරි. ඊළඟ ගාන සඳහා මම එතකොට මේ උදාහරණයක් විදිහට මම ගත්තේ එතකොට මේ කොච්චර දුරට ගැලපෙයිද කියන එක කොහොමද දන්නේ. නමුත් මම මේක උදාහරණයකට ගත්තේ මේ උදාහරණයක් විදිහට උපකල්පනයක් විදිහට ගත්තේ. මම මේ උදාහරණයකට ගත්තේ එතකොට අපි දන්නවා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඒ කියන්නේ මේ දීර්ඝ කාලයක් පුරාටම තියෙන ක්‍රිකට් තරඟාවලියක් තියෙනවා. මොකද අලුබඳුන ඇෂස් ඔයා දන්නවා ඇති. ඒතර මේ අලුබඳුන ක්‍රිකට් තරඟාවලිය උදාහරණයකට අරගෙන තමයි මම මේ ගාන සාකච්ඡා කරන්නේ. හරි. එතකොට දැන් මෙතන මෙහෙමයි අදහස. එතකොට දැන් අපි කියමු දැන් එළිමෙන තරඟවාරයට අපි කියමු ක්‍රීඩකයන්ට අවශ්‍ය වන කියන්නේ බැට් කියන්නේ පිටි සහ පන්දු. ක්‍රිකට් පිටි සහ ක්‍රිකට් පන්දු ඒ කියන්නේ නිෂ්පාදනය කරනවා. පැහැදිලිද? දැන් වාක්‍යයේ එහෙනම් මේ එහෙම නෑනේ මේ දැන් ප්ලේයර්ස්ලා බැට් එහෙම අරගෙන ඉන්නේ. ඒතර
ඒක තමයි මම කිව්වේ උපකල්පනයක්. ඒ කියන්නේ දින ඒ වලින් තමයි සෙල්ලම් කරන්න ඕනේ. දින බැට් වලින් තමයි සෙල්ලම් කරන්නේ. හරිද? එයා ගෙදරින් ඉන්නේ. හරිද? හරි අන්න ඒ වගේ. එතකොට දැන් මේ බලනවා. එතකොට බැට් නිෂ්පාදනය කරන්නේ එතකොට දැන් බැට් නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේද ඕස්ට්‍රේලියාවද කියලා අපි දැන් හොයන්න ඕනේ. සහ බෝල නිෂ්පාදනය කරන්නේ කියන්නේ ක්‍රිකට් පන්දු නිෂ්පාදනය කරන්නේ ඕස්ට්‍රේලියාවද එංගලන්තයේද? පැහැදිලිද? මේ වැඩි වාසි තියෙන රටට අපි කියනවා ඔයා බැට් හදන්න අනිත් රටට කියනවා ඔයා බෝල් හදන්න. පැහැදිලිද? අපි ඒක චුට්ටක් දැන් ගණනය කරන්න බලමු කාටද ඇත්තටම නිෂ්පාදනය කිරීමේ වාසිය දෙන්නේ විශේෂීකරණයේ වාසිය දෙන්නේ කාටද කියලා අපි චුට්ටක් බලමු. හරි. ඊට පස්සේ හරි මෙතන තියෙනවා දැන් හරි අපි ගානට පොඩ්ඩක් යමු. ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ක්‍රිකට් පිටි සහ ක්‍රිකට් පන්දු නිෂ්පාදනය කරනවා. ඕස්ට්‍රේලියාව එංගලන්තය ක්‍රිකට් පිටි සහ ක්‍රිකට් බැට් සහ බෝල් නිෂ්පාදනය කරනවා. හරිද? රටවල් දෙකටම බැට් එකක් සහ බෝල් එකක් නිපදවීමට, ඒ කියන්නේ බැට් ක්‍රිකට් පිටක් සහ ක්‍රිකට් පන්දුවක් නිපදවීමට අවශ්‍ය ශ්‍රම පැය 5 දැක්කේ. හරි. ඔන්න දැන් දත්ත දීලා තියෙනවා. දැන් දීලා තියෙන්නේ එක බැට් එකක් සහ බෝලයක් හදන්න අවශ්‍ය වෙන ශ්‍රම පැය. එහෙනම් මේ යෙදවුම් ප්‍රවේශයද නියම ප්‍රවේශයද? ටක් ගාලා තීරණයක් ගන්නවා. ටක් ගාලා තීරණයක් ගන්න මොකද? ශ්‍රම පැය දීලා තියෙනවා නම් අනිවාර්යයෙන් මොකද? ශ්‍රම පැය ශ්‍රමික ප්‍රමාණය වගේ දීලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කියන්නේ යෙදවුම් පැත්තනේ. එහෙනම් මේ පිරිවැය පැත්ත තමයි දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ හරි එනවා අපි මෙතන දාමු. මෙතන නම් මම දානවා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය. එතකොට බැට් එතකොට මේ ශ්‍රම පැය හරිද? මෙතන තියෙන ශ්‍රම පැය එතකොට බැට් එකකට හරිද? ශ්‍රම පැය බැට් එකකට ශ්‍රම පැය. එතකොට මේ මෙතනත් ශ්‍රම පැය තියෙන්නේ මේ හැබැයි බෝල් එකකට. හරිද? කියන්නේ ක්‍රිකට් පන්දුවකට. හරිද? ක්‍රිකට් පන්දුවකට මේ ඇවිල්ලා ක්‍රිකට් පන්දුවකට මේ ඇවිල්ලා ක්‍රිකට් පිට් එකට හරිනේ බැට් එකකට. හරි. ඊට පස්සේ මෙතන අපි ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කියන රටවල් දෙක තියෙනවා. හරි. එතකොට දැන් ශ්‍රම පැයනේ. එතකොට ඕස්ට්‍රේලියාවට බැට් එකක් හදන්න යනවා ශ්‍රම පැය 6ක්. ඕස්ට්‍රේලියාවට බැට් එකක් හදන්න ශ්‍රම පැය 6ක් යනවා. සහ ඕස්ට්‍රේලියාවටම ශ්‍රම පැය යනවා. ඕස්ට්‍රේලියාවටම බෝලයක් හදන්න ශ්‍රම පැය යනවා 4ක්. පැහැදිලි කරුණු දෙකක්. ඊට පස්සේ එංගලන්තයට බැට් එකක් හදන්න යනවා ශ්‍රම පැය 1ක්. සහ එංගලන්තයට බෝලයක් හදන්න යනවා ශ්‍රම පැය 2ක්. හරි. හොඳට ඔබ මත තීරණයක් ගන්න ඕනේ මේ යෙදවුම් ප්‍රවේශයෙන් කියන එක ඔබ අඳුරගත්තේ නැත්නම් සම්පූර්ණ ගානම වරදිනවා මෙතන. යෙදවුම් ප්‍රවේශය කියන එක මේ ශ්‍රම පැයනේ දීලා තියෙන්නේ. ශ්‍රම පැය දීලා තියෙනවා අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ ඒක යෙදවුම් ප්‍රවේශයෙන් දීලා දෙන්නේ කියලා. හරිද? හරි. දැන් අපි මේක දැන් ඒතර පළවෙනි ප්‍රශ්නේ අහනවා නිරපේක්ෂ වාසිය ගැන රටවල් කියන්නේ නිරපේක්ෂ වාසිය ගණනය කරන්න. හරි අපි දන්නවද නිරපේක්ෂ වාසිය කියන්නේ මොකද? කිසියම් රටක් තව රටකට සාපේක්ෂව. අපි මේවා කතා කරා වීඩියෝස් වලින් කිසියම් රට මම මේ ප්‍රශ්න විදිහට ඔබට ආයේ මතක් කර දීමක් සහ අලුත් දෙයක් තියෙනවා නම් කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. හරි. ඒතර අපි දන්නවා කිසියම් රටකට තවත් රටකට සාපේක්ෂව අඩු පිරිවැයකින් නැත්නම් වැඩි ඵලදායකකින් නැත්නම් වැඩි නිමවුමකින් පැත්තෙන් තියෙනවා නම් වැඩි නිමවුමකින් මේ වගේ පිරිවැය පැත්තකින් දීලා තියෙනවා නම් ඒ කියන්නේ අඩු වගේ. දැන් පිරිවැය නම් අඩු වගේනේ ගන්න ඕනේ. දීලා තින්නේ නිමවුම නම් වැඩි වගේ. පැහැදිලිද? දීලා තින්නේ හදපු බැට් සහ බෝල ප්‍රමාණය නම් වැඩි වගේ ගත්තට අවුලක් නැහැ. නමුත් දැන් මෙතන ගන්න ඕනේ අඩු වගේ. ඒ කියන්නේ බැට් එකක් සහ බෝලයක් හදන්න යන ශ්‍රම පැයනේ මේ දීලා තින්නේ. ඒ කියන්නේ යෙදවුම් පැත්ත. අපි කලින් කතා කරා. හරි. යෙදවුම් නම් අඩු වගේ, නිමවුම් නම් වැඩි වගේ. ඒ කියන්නේ ඒතර නිරපේක්ෂ වාසිය කියන්නේ කිසියම් රටකට තවත් රටකට සාපේක්ෂව අඩු පිරිවැයකින් හෝ වැඩි ඵලදායකකින් භාණ්ඩයක් ඒ කියන්නේ නිෂ්පාදනය කිරීමට හැකියාවක් තියෙනවා නම් ඔහුට නිතින්ම ඒ කියන්නේ ඒ රටට නිතින්ම මෙතන නිරපේක්ෂ වාසියක් අයිති වෙනවා. ඒතකොට එයා ඒ භාණ්ඩය සම්බන්ධයෙන් එයා විශේෂීකරණයකට ලක් කරනවා. ස්වයං පෝෂිත වෙන්නේ නැතුව එයා ඒ භාණ්ඩය විතරක් හදන බව අපි ඒක තමයි විශ්වාස කරන්නේ. හරි. නමුත් දැන් මෙතන හරි. අපි දැන් මෙතන බලමු නිරපේක්ෂ වාසිය කාටද තියෙන්නේ කියලා. එතකොට දැන් මෙතන නිරපේක්ෂ වාසිය හොයද්දී පැහැදිලිද? එතකොට අපි දැන් බලන්න ඕනේ ඒ කියන්නේ භාණ්ඩයේ පැත්තෙන් බලන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. භාණ්ඩයේ පැත්තෙන් මේ එතකොට දැන් මේ බැට් එකක් හදන්න අඩු ශ්‍රම පැය යන්නේ කාටද? දැන් මේ බැට් එකක් හදන්න ඕස්ට්‍රේලියාවට ශ්‍රම පැය 6ක් යනවා. බැට් එකක් හදන්න එංගලන්තයට 6ක් යනවා. එංගලන්තයට ශ්‍රම පැය 1යි යන්නේ. එංගලන්තයට ශ්‍රම පැය 1යි යන්නේ. ඕස්ට්‍රේලියාවට ශ්‍රම පැය 6ක් යනවා. එහෙනම් ශ්‍රම පැය අඩුවෙන් යන්නේ කාටද? එංගලන්තයට. එහෙනම් එංගලන්තයේ නිරපේක්ෂ වාසිය තියෙනවා එංගලන්තයට මොකද? බැට් සඳහා නිරපේක්ෂ වාසිය තියෙනවා එංගලන්තයට. හරි. ඊළඟ ශ්‍රම පැය බලන්න. ශ්‍රම පැය දැන් ඕස්ට්‍රේලියාවට 4ක් යනවා. ඕස්ට්‍රේලියාවට ශ්‍රම පැය 4ක් යනවා බෝලයක් හදන්න. සහ එංගලන්තයට මොකද? එංගලන්තයට බෝලයක් හදන්න එයාට එන ශ්‍රම පැය 2යි. එහෙනම් මේ 4 කරාගෙන 2 අඩුයි නෙමෙයි. ඒතර භාණ්ඩයේ පැත්තෙන් බලන්න ඕනේ. භාණ්ඩයේ පැත්තෙන් මේ රට පැත්තෙන් නෙමෙයි.
මේ පැත්තෙන් නෙමෙයි බැලුවේ මේ පැත්තෙන් නෙමෙයි බැලුවේ මෙහෙට බැලුවේ මෙහෙට මේ එහෙම මතක තියාගන්න එපා මෙතන ඒ කියන්නේ එතකොට දැන් මෙතන ශ්‍රමපෑය මේ පැත්තට ඇවිල්ලා රටවල් දෙක මේ පැත්තට ආවනම් ওই බලන විදිහ වෙනස් වෙනවා එහෙනම් කටපාඩමින් යන්න එපා කටපාඩමින් යන්න එපා ඔයා මතක තියාගන්න මොකද භාණ්ඩයේ පැත්තෙන් බලන්න ඕනේ භාණ්ඩයේ පැත්තෙන් මේ මම දැන් භාණ්ඩයේ පැත්තෙන් බැලුවේ මේ පල්ලෙහාට මේ අඩු වගේ දැන් දෙක දැන් මේ ඔයාලට තේරෙනවා මේ දැන් දැන් ශ්‍රමපෑය මේ එතකොට දැන් මේ එංගලන්තයට තමයි බැට් නිෂ්පාදනය කිරීමේ මේ එංගලන්තයට තමයි බැට් නිෂ්පාදනය කිරීමේ මේ අඩු පිරිවැයක් යන්නේ එංගලන්තයට සහ ශ්‍රම දැන් මේ බෝල හදන්නත් අඩු ශ්‍රමපෑය සංඛ්‍යාවක් යන්නේ එංගලන්තයට එහෙනම් ඔබට තියෙනවා නිරපේක්ෂ වාසිය ඒතර මොකද නිරපේක්ෂ වාසිය රටවල් කියන්නේ භාණ්ඩ දෙකේම නිරපේක්ෂ වාසිය තියෙන එංගලන්තයට භාණ්ඩ දෙකේම ඒතර කියන්නේ භාණ්ඩ දෙකම හදන්න ඕනේ එංගලන්තේනේ ඔය ඒතර දැන් ඒක හරියන්නේ නැහැ පැහැදිලිද ඒක දුර්වලතාවයක් නිරපේක්ෂ වාසිය දෙන හරිය. එහෙනම් අපි බලන්න ඕනේ මොකද්ද? ඔව් අපි ඊළඟට එන්න ඕනේ සාපේක්ෂ වාසිය ගණනය කරන්න. පැහැදිලිද? අපි බලමු දැන් සාපේක්ෂ වාසිය කොහොමද මේකේ ගණනය කරන්න කියලා. මොකද දැන් මෙතන හුමාරුවක් සිද්ධ වෙන විදිහක් නැහැ. මොකද දැන් එංගලන්තේනේ මේ බැට් සහ ගෝල කියන දෙකම හදන්න වෙලා තියෙන්නේ එංගලන්තේට. ඒක හරියන්නේ නැහැ. ඒතර හුමාරුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් අපි එනවා කොහෙටද? අපි එන්න ඕනේ අනිවාර්යයෙන්ම සාපේක්ෂ වාසිය ගණනය කරන්න. ඒ කියන්නේ සාපේක්ෂ වාසිය කියන්නේ අපි කලින් කතා කරා මේවා අඩු ආවස්තික පිරිවැය ගණනය කරන්න දැන් එන්න ඕනේ. හරි. අපි දැන් අඩු ආවස්තික පිරිවැය යටතේ බලමු බැට් සඳහා කාටද එතකොට විශේෂීකරණය කරන්න ඕනේ නැත්නම් කාටද වාසිය තියෙන්නේ බෝල සඳහා කාටද වාසිය තියෙන්නේ නැත්නම් කවුද කියන්නේ පන්දු නිෂ්පාදනය කරන්න කවුද විශේෂීකරණය කරන්න ඕනේ කියලා. හරි. දැන් එතකොට හරි. දැන් ඔයා මේක අනිවාර්යයෙන් මෙහෙම ඇඳ ගන්න ඕනේ. හරිද? මේ දත්ත ටිකව ඇඳ ගන්න ඕනේ. දත්ත ටිකව අනිවාර්යයෙන් ඇඳ ගන්න ඕනේ. හරි. දැන් ඊට පස්සේ හරි ඔයා දැන් මෙහෙම හරිද හරි දැන් ඔයා මේ දැන් ඔයාගේ පොතේ මේක දැන් ඔයා තියෙන්න ඕනේ ඔයාගේ පොතේ දැන් මම දැන් ආවස්තික පිරිවැය ගණනය කරන්න හදන්නේ මම ආවස්තික පිරිවැය ගණනය කරන්න හදන්නේ දැන් මම මේක තමයි ගැළපිල්ල කරන්නේ හොඳේ මම දැන් මේක තමයි ගැළපිල්ල කරන්නේ ඔයා එහෙම කරන්නේ නැහැ ඔයා මේක මෙහෙම තියාගෙන දැන් ඔයා පල්ලෙහෙන් මම මේ දැන් කරන්න යන ගැළපිල්ල ටික ඔයා පල්ලෙහෙන් කරන්න ඕනේ පැහැදිලි මේ කතාව හරි ඔයා මේක කරන්න එපා මම මේ දැන් මේ ආයෙ මකලා ඉතින් ඉඩ නැහැ ඒ හින්දා හරි ඊට පස්සේ හරිනේ එතකොට දැන් මෙතන දැන් අපි ආවස්තික පිරිවැය ගණනය කරන්න හදන්නේ. හරි. එතකොට මෙතන බැට් එකක ආවස්තික පිරිවැය එන්නේ හොඳේ. බැට් එකක ආවස්තික පිරිවැය. එතකොට ඒ කියන්නේ ආවස්තික පිරිවැය කියන්නේ බෝල වලින් තියෙන්නේ. හරිනේ. බැට් එකක ආවස්තික පිරිවැය බෝල් වලින්. හරිනේ. ඒ කියන්නේ පැහැදිලි දැන් බැට් එකක ආවස්තික දැන් බැට් එකක් හදනවා කියන්නේ කැප කරන්නේ මොනවද? බැට් එකක් හදනවා නම් කැප කරන්න ඉන්නේ බෝලනේ. ඒකද මේ ඉන්නේ තියෙන්නේ. බැට් එකක ආවස්තික පිරිවැය බෝල වලින්. එහෙනම් මෙතන මොකද කියන්නේ? බෝල් වල ආවස්තික පිරිවැය. ඒ කියන්නේ ක්‍රිකට් පන්දු වල ආවස්තික පිරිවැය බැට් වලින්. හරිනේ. එතකොට මෙහෙමයි. ඒ කියන්නේ බැට් වල ආවස්තික පිරිවැය බෝල් වල ආවස්තික පිරිවැය. ඒක සරලව කියනවා නම් එහෙමයි. හරිනේ. බැට් වල ආවස්තික පිරිවැය බෝල් වල ආවස්තික පිරිවැය. හරිනේ. හරි. ඊට පස්සේ හරි. දැන් අපි මේකේ අඩු ඒ කියන්නේ අපි දැන් නිරපේක්ෂ වාසිය යටතේ කාටවත් වාසියක් නැහැ. කාටවත් ඒක රූමා ඒ කියන්නේ කාටවත් විශේෂීකරණය කරන්න බෑ. ඒ කියන්නේ දෙකම එංගලන්තේනේ හදන්නේ. ඒතකොට හුමාරුවක් වෙන්නේ. එහෙනම් අපි එනවා සාපේක්ෂ වාසියට. හරි. සාපේක්ෂ වාසිය කියන්නේ අඩු අවස්තික පිරිවැයනේ. හරි. ඒතකොට දැන් මේකවා වෙනම කරන්න ඕනේ. මම ආයෙත් කියනවා වෙනම කරන්න. හරි. දැන් අපි බලමු නිරපේක්ෂ වාසිය ගණනය කරන්න. සාපේක්ෂ වාසිය ගණනය කරන්න. හරි. දැන් සාපේක්ෂ වාසිය ගණනය කරද්දී හොඳට මතක තියාගන්න මම කලිනුත් වීඩියෝස් වල වට කියලා තියෙනවා. විදේශ වල නම් පළවෙනි වීඩියෝ එකෙන් මම වට කිව්වා. මොකද්ද? ඔව් රටක් ඉවර කරලා ඉන්න. මේ රටක් ඉවර කරලා ඉන්න මේ. එතකොට දැන් මේ ඕස්ට්‍රේලියාව දිනවනේ. ඕස්ට්‍රේලියාව දිනවනේ. එතකොට දැන් මේ කියන්නේ මෙන්න මෙහෙම. පැහැදිලි රටක් ඉවර ගන්න කියන්නේ මෙහෙම. දැන් මේ පැත්තට තමයි යන්නේ මේ ඕස්ට්‍රේලියාව. සහ එංගලන්තය. හරි. එතකොට දැන් මේ දෙක මේ උඩ තිබ්බනම් පල්ලෙහාට. පැහැදිලි නේ කියන්නේ මේ දෙක දැන් උඩ තිබ්බනම් පල්ලෙහාට නේනම් බලන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයා එහෙම ඒ කියන්නේ කටපාඩමින් යන්න එපා. ඒ කියන්නේ මේ කටපාඩමින් යන්න එපා. ඒතර ඔයා ඒ කියන්නේ අවබෝධයෙන් යන්න. ඒ කියන්නේ මේ දැන් ඒතර නැත්තම් ඔයාට මේ පැති දෙක මාරුනොත් ඔයාට ඔක්කොම පැටලෙනවා. පැති දෙක මාරු කරලා ගාන දුන්නොත් එහෙම පැටලෙනවනේ. ඒකින්ද ඔයා අවබෝධයෙන් යන්න ඉච්චරයි. කටපාඩමින් යන්න ඕනේ නැහැ. හරිද? එහෙනම් මේ රට පැත්තෙන් තමයි බලන්න ඕනේ. රට පැත්තෙන් බලන්න මේ රට පැත්තෙන්. හරි. ඒතර එක රටක් ඉවර කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න අවශ්‍ය ඉවර කරන්න කරද්දී එක රටක් ඉවර කරන්න ඕනේ කියන එක තර්කෙ මතක තියාගන්න. හරි. දැන් එතකොට දැන් අපි දන්නවා මේ ඕස්ට්‍රේලියාවේ බැට් වල අපි සාමාන්‍යයෙන් අවශ්‍ය ඉවර කරන්නේ කොහොමද? බැට් හදද්දී ඕස්ට්‍රේලියාව බැට් හදනකොට බෝලනේ කැප කරන්නේ. බෝල කැප කරන්නේ. නේද? එහෙනම් අපි සාමාන්‍යයෙන් 4 උඩ දාලා 6 නේ කරන්නේ. පැහැදිලිද? නමුත් මෙතන ශ්‍රම පැය වලින්ද ඒ කියන්නේ මේ සාමාන්‍ය විදිහට අපි හොයනවා නම් 4 බෙදීම 6 ඔහොමනේ. වැඩි කරන්නේ මොම් බෙදන්න ඕනේ කැප කරන්නේ මොම්. නමුත් දැන් මෙතන දීලා තියෙන්නේ මේ. නමුත් මෙතන දීලා තියෙන ළමයි මේ මෙතන දීලා තියෙන යෙදවුම් පැත්තෙන්නේ.
මෙතන දීලා තියෙන යෙදවුම් පැත්තේ. පැහැදිලිද? මෙතන දීලා තියෙන යෙදවුම් පැත්තේ. හරිද? මෙතන දීලා තියෙන යෙදවුම් පැත්තෙන් නිසා අපි එහෙම කරන්නේ. ඒතර අපි සාමාන්‍යයෙන් මේ දැන් මේ දීලා තියෙන යෙදවුම්නේ. පැහැදිලිද? මේ හදන්න යන ශ්‍රම පෑන දීලා තියෙනනේ. ඔය යෙදවුම්නේ දීලා තියෙන්නේ. එහෙනම් මේ අපි මේ 6 4න් බෙදුමු. 6 4න් බෙදුමු. අපි වෙන විදියට අර සාමාන්‍යයෙන් අපි නිමෝම් පැත්තෙන් දීලා තිබ්බනම් අපි 4 6න් බෙදන්නේ. නමුත් මේක එහෙම කරන්න ඕනේ. ඇයි මේ යෙදවුම් ප්‍රවේශයෙන් දීලා තියෙන්නේ. යෙදවුම් ප්‍රවේශයෙන් නම් මෙහෙමයි හදන්නේ. එහෙනම් මෙතන මේ 6ම 4න් බෙදන්න. එහෙනම් මේ 4 6න් බෙදන්න. 4 6න් බෙදන්න. එංගලන්තයේ දැන් ඔන්න ඕස්ට්‍රේලියාව ඉවර කරා. ඕස්ට්‍රේලියාව ඉවර කරා. දැන් එංගලන්තයේ නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ නිමෝම් ප්‍රවේශයෙන් දුන්නා නම් දෙක උඩට දාලා දැන් මෙතන දෙකෙන් එකකින් දෙක බෙදීම එක කොහොමද කරන්නේ? නමුත් මේ යෙදවුම් ප්‍රවේශයේදී එහෙම කරන්නේ. ඒකේ අනිත් පැත්ත. යෙදවුම්නේ. ඒතකොට ඒක එහෙම කරන්නේ. ඒතකොට අපි මේ කියන්නේ එකම අපි දෙකෙන් බෙදමු. එකම එංගලන්තයේ මේ ඒතකොට බැට්නේ. ඒතකොට එක දෙකෙන් බෙදමු. මෙතනත් මේ කියන දෙක එහා පැත්තේ එකෙන් බෙදමු. පැහැදිලිද කියන්නේ? එහා පැත්තේ එකෙන් බෙදමු. හරි. ඒතකොට මම මෙතන දැන් උත්තර ටික දාන්නම්. ඒතකොට 6 4න් බෙදුවාම අපිට එන උත්තරේ 1.5. හරිද? 1.5. ඒක 4 6න් බෙදුවාම අපිට එනවා 0.66. 0.66. හරිද? ඊට පස්සේ අපි 1 2න් බෙදුවා නම් 0.5යිනේ. 0.5යි. ඒතකොට 2 1න් බෙදුවාම 2යි නේද? හරිද? 2යි. හරි. පැහැදිලි. හරි. ඒතකොට මම හිතනවා මට අපි ගොඩ ගණන් හැදුවා අපි මේ වීඩියෝස් චුට්ටක් බලන්න. හරිද? හරි. ඊට පස්සේ හරි. මුලින්ම හරියටම කියන්නේ මුලින්ම පිළිවෙලට ඔක්කොම නිරපේක්ෂ සාපේක්ෂ වාසී මුලින්ම නිමෝම් ප්‍රවේශයෙන් හදලා තමයි යෙදුම් ප්‍රවේශයෙන් හැදුවේ. හරිද? ඒකින්ද මේ පැහැදිලි කියන එක ඒතර චුට්ටක් ඒවත් බලන්න. හරි. ඊට පස්සේ දැන් අපි බලන්න ඕනේ අඩු අවශ්‍යක පිරිවැයනේ. අඩු අවශ්‍යක පිරිවැය ගණනය කරනවා නම් අපි මොන පැත්තෙන්ද දැන් බලන්න ඕනේ? ඕ දැන් බලන්න ඕනේ භාණ්ඩයේ පැත්තේ. මේ ඒ කියන්නේ බැට් හදන්න අඩු අවශ්‍යක පිරිවැය තියෙන්නේ ඕස්ට්‍රේලියාවටද එංගලන්තයටද? බැට් හදන්න මේ බැට්නේ. බැට් හදන්න අඩු අවශ්‍ය කියන්නේ ක්‍රිකට් පෙති හදන්න අඩු අවශ්‍යක පිරිවැය තියෙන්නේ ඕස්ට්‍රේලියාවටද එංගලන්තයටද? ඒක අපි හිතා ගන්න ඕනේ. ගණනය කරන්න ඕනේ. ක්‍රිකට් පන්දු හදන්න මේ බෝල් හදන්න අඩු අවශ්‍යක පිරිවැය තියෙන ඕස්ට්‍රේලියාවටද මේ ඕස්ට්‍රේලියාවටද නැත්නම් එංගලන්තයටද කියලා අපි බලන්න ඕන. එහෙනම් අපි මේක බලන්නේ මොකද? මේක බලන්නේ භාණ්ඩයේ පැත්තෙන්. එහෙනම් අඩු අවශ්‍යක පිරිවැය තියෙන මේ බැට් හැදීමේ අඩු අවශ්‍යක 1.5 0.5 අතර අඩු අවශ්‍යක පිරිවැය කියන්නේ 0.5. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ එංගලන්තයේ බැට් හදන්න එයා විශේෂීකරණය වෙනවා. පැහැදිලි? එයා විශේෂීකරණය කරන්න ඕනේ බැට් හදන්න. පැහැදිලි? දාන අපි බලමු ඕස්ට්‍රේලියා නෙමෙයි. අපි බෝල් හදන්න කවුද අඩු අවශ්‍යක පිරිවැය කියලා බලමු. බෝල් හදන්න අඩු අවශ්‍යක පිරිවැය කියලා කියන්නේ බෝල් කියන්නේ ක්‍රිකට් පන්දු හදන්න අඩු අවශ්‍යක පිරිවැය තියෙන කියන්නේ සාපේක්ෂ වාසිය තියෙන්නේ කාටද කියලා මම අහන්නේ. හරිද? එහෙනම් අඩු වගේ බලන්න මේ 0.6යි 2යි. එහෙනම් මේ 2කට වඩා 0.6 අඩුයිනේ. එහෙනම් මේ පැහැදිලිනේ? බෝල හදන්න ක්‍රිකට් පන්දු හදන්න ඕස්ට්‍රේලියාව විශේෂීකරණය කරන්න ඕනේ. බැට් හදන්න එංගලන්තය විශේෂීකරණය කරන්න ඕන. ඔන්න දැන් මේ ඔයාලට තේරෙනවා නිරපේක්ෂ වාසිය රටවල් දෙකටම බෙදලා ගියේ නැහැ. නිරපේක්ෂ වාසිය රටවල් දෙකටම බෙදලා ගියේ නැහැ. එහෙම කියලා අපි ගාන නවත්තන්නේ නැහැ ළමයි. අපි එහෙම කියලා ගාන නවත්තන්නේ නැහැ. අපි සාපේක්ෂ වාසියටත් එන්න ඕනේ. සාපේක්ෂ වාසියට දැන් ඇවිල්ලා අපි හෙව්ව දැන් රටවල් දෙකටම විශේෂීකරණයේ වාසිය බෙදලා ගියා. පැහැදිලිද? විශේෂීකරණයෙන් රටවල් දෙක විශේෂීකරනවා. දැන් ඔන්න දැන් ඔන්න පුළුවන් මොකද? Tamanට ඕන පරිභෝජනයේ රට තුල තියාගෙන අතිරික්තේ මොනවාද? කියන්නේ වෙනත් රටක් සමග හුමාරු කරගන්න. පැහැදිලිද? ඒතර Tamanට වැඩිපුරම හොඳටම හදන්න පුළුවන් එක විතරයි හදන්නේ. පැහැදිලිද? දැන් මේ ඕස්ට්‍රේලියාව කියන රට බැට් සහ බෝල් කියන දෙකම හදන්නේ නැහැ. එයා හදන්නේ බෝල විතරයි. ඒතර එයා තමන්ගේ ශ්‍රමිකයෝ නැත්නම් ශ්‍රම පැය ඔක්කොම බෝල හදන්න දානවා. බෝල හදන්න දාලා ඒගොල්ලන්ට ඕන ටික තියාගෙන අනිත් ඒවා ඒතකොට හුමාරු කරගන්නවා. පැහැදිලිද කියන එක හරි. ඒතකොට ඒ කියන්නේ එංගලන්තයේ සමග. ඒතකොට එංගලන්තයේ මොකද කරන්නේ? එංගලන්තයේ ඒතකොට එයා බැට් විතරයි හදන්නේ. ඒතකොට එයාට අවශ්‍ය ඒගොල්ලෝ රට ඇතුලේ අපි කිමු රට ඇතුලේ ක්‍රීඩා කරන්න කියන්නේ දේශීය තරඟ සඳහා සහ රට ඇතුලට ඕන බැට් ටික එයා තියාගෙන ඉතුරු ටික මොකද කරන්නේ? ඔය ඉතුරු ටික ඕස්ට්‍රේලියාවට දෙනවා. ඕස්ට්‍රේලියාව එහෙම මෙහෙට දෙනවා. මෙයා මෙහෙට දෙනවා. පැහැදිලි රටවල් දෙකම විතර භාණ්ඩ දෙකම ස්වයංපෝෂිත වෙන්න ඕනේ. ඒකට වඩා මේක වාසිය. අපි කොහොමද මේ විශේෂීකරණයේ වාසිය ගණනය කරලා ලෝක නිෂ්පාදනය වැඩි වෙන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒක චුට්ටක් බලන්න. හරි. ඊට පස්සේ හරි. ඒතකොට දැන් හරිනේ. ඒතකොට සාපේක්ෂ වාසිය බෙදලා යන රටවල් දෙකට. ඒතකොට ඔබට උත්තරේ ලියන්න පුළුවන් අඩු අවශ්‍යක පිරිවැය තියෙන රටවල් දෙකට සාපේක්ෂ වාසිය බෙදලා යනවා කියලා. හරිද? හරි. ඊට පස්සේ ඒතකොට විශේෂ හරි. ඊට පස්සේ අපි ඉන්න ඕනේ ඊට පස්සේ අපේ ප්‍රශ්නයක් අහනවා දෙරට අතර
වාසිදායක වෙළඳාමක් බිහිවන්නේ කවර හුවමාරු අනුපාතයකටද? දැන් දෙරට අතර වාසිදායක වෙළඳාමක් දෙරට අතර වාසිදායක වෙළඳාමක් බිහිවන්නේ කවර හුවමාරු අනුපාතයකටද කියලා අහනවා. හරිද? හරි. ඔයා හොඳට මේක තේරුම් ගන්න ඕනේ. දැන් මේ අහන්නේ ළමයි මේ අහන්නේ අභ්‍යන්තර හුවමාරු අනුපාතයකද බාහිර හුවමාරු අනුපාතයකද? රටවල් දෙරට අතර නම් මොකද්ද? ඔය හන්නේ බාහිර හුවමාරු අනුපාතයක. බාහිර හුවමාරු අනුපාතයක. හරි අපි ගණනය කරමු. හරි අපි මේවත් කතා කරා බාහිර හුවමාරු අනුපාතයක කතා කරා. හරි. අපි ප්‍රශ්නෙකින් බලමු කොහොමද දැන් ආපහු දැන් බාහිර හුවමාරු අනුපාතය ගණනය කරන්නේ කියලා. හරි. දැන් ඊතර මේ බලන්න එංගලන්තේ හදන්නේ බැට්නේ. ඒතකොට හුවමාරු බාහිර හුවමාරු අනුපාතය ගණනය කරද්දී ඒතර අපි ලියන්න ඕනේ මේ එංගලන්තය. හරිද? එංගලන්තය බැට් එකකට. හරිද? එංගලන්තයේ බැට් එකකට බැට් එකකට බෝල. හරිද? එංගලන්තයේ බැට් එකකට බෝල්. දැන් එතකොට දැන් මේක ගණනය කරන්නේ ළමයි මේ රටවල් දෙක අතර හුවමාරු මේ කියන්නේ මේ ආවස්තික පිරිය අතර අනුපාතය තමයි අපි ගන්න ඕනේ මේ. එතකොට මම මෙතන මෙහෙම ඉඩක් අඳිනවා. මේ. හරි. එතකොට එංගලන්තයේ බැට් එකකට බෝල 0.5ට වඩා වැඩියෙන් සහ 1.5ට වඩා අඩුයි. කොහොම තමයි හුවමාරු අනුපාතය තීරණය වෙන්නේ. එතකොට බාහිර හුවමාරු අනුපාතික තීරණය වෙන්නේ. එතකොට තේරෙන්න ඕනේ මේ. එතකොට ඒක බැලුවේ රටවල් දෙකට. පැහැදිලිද? ඒක බැලුවේ රටවල් දෙකට මේ. අපි දන්නවනේ දැන් බට් සඳහා මේ අඩු අවශ්‍ය විරය තියෙන එංගලන්තයේ කියලා. එතකොට මේ එංගලන්තයට බැට් එකකට බෝල දැන් මේ තියෙන බැට් එකකට බෝල වලින් නේ මේ කියන්නේ අවශ්‍ය විරය. පැහැදිලිද? ඒකයි මෙහෙම කියන්නේ මේ 0.5ට වඩා වැඩියෙන් 1.5ට අඩුයි. පැහැදිලිද? 0.5ට වැඩියෙන් 1.5ට වඩා අඩුයි. බෝල 0.5ට වඩා වැඩි 0.5ට වඩා වැඩි 1.5ට වඩා අඩු. 1.5ට වඩා අඩුවෙන් ඔහොම හුවමාරු අනුපාතික තීරණයම තමයි දෙරටම වාසි වෙන්නේ. පැහැදිලිද? ඒතර ඔයා මතක තියාගන්න මේ අඩු වගේට වඩා වැඩි. පැහැදිලිද? ඒ කියන්නේ මේ රවුන්ඩ් කරලා දිනවා කියන්නේ අඩු වගේ කියන්නේ. ඒ කියන්නේ අඩු වගේට වඩා වැඩි කියන්නේ මොකද? 0.5ට වැඩි. ඊට පස්සේ වැඩි වගේ මොකද? වැඩි වගේ 0.5. හොඳට මතක තියාගන්න ඕනේ භාණ්ඩයේ පැත්තෙන්. හොඳේ භාණ්ඩයේ පැත්තෙන් රටවල් දෙකට මේ කියන්නේ. භාණ්ඩයේ පැත්තෙන් රටවල් දෙකට කියන්නේ. ඒතර 0.5ට වඩා වැඩියෙන් 1.5ට වඩා අඩුයි. හරිද? ඒ කියන්නේ මේ 0.5 1.5 අතර හුවමාරු අනුපාතිකයක් තිබ්බොත් අවුලක් නැහැ. දෙරටම හුවමාරු කරගන්න දෙගොල්ලොන්ටම වාසියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි කියමු එංගලන්තයේ බැට් එකකට බෝල එකක් හුවමාරු වෙන එක වාසියද? බැට් එකකට බෝල එකක් හුවමාරු වෙන එක වාසියද? ඕලයි වාසිය මේ එක තියෙන්නේ 0.5 1.5 අතරනේ. පැහැදිලිද? 0.5 1.5 අතරනේ එක තියෙන්නේ. එහෙනම් අවුලක් නැහැ. එහෙම වුණොත් වාසි. ප්‍රශ්නය 1.2 වුණත් අවුලක් නැහැ මේ. 0.5 1.5 අතරනේ තියෙන්නේ. පැහැදිලිද? ඒකෙන්ද 1.2 අයනම් අවුලක් නැහැ. 0.4 නෑ 0.4 හරියන්නේ නැහැ මේ. මේ රේන්ජ් එකේ නෑ නම මේ. රේන්ජ් එකේ තියෙනුනේ 0.5ට වඩා අඩුයි 0.4 කියන්නේ. ඒතොර මේක මීට වඩා වැඩි වෙලා හරියන්නේ නැහැ. 1.6 වුණොත් ඒත් හරියන්නේ නැහැ මේ. 1.5ට වඩා අඩුයිනේ. පැහැදිලිද? අඩුවෙන් තමයි රේන්ජ් එක තීරණය වෙන්න ඕනේ. 1.6 කියන්නේ ඊට වඩා වැඩි. එහෙනම් හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතොර අවාසි. පැහැදිලිද? හරි. ඊට පස්සේ එහෙනම් ඉන්න මේ ඕස්ට්‍රේලියාවට. දැන් ඕස්ට්‍රේලියාව බැට්නේ හදන්නේ. ඕස්ට්‍රේලියාව හදන්නේ බෝලනේ. ආලියන්. ඕස්ට්‍රේලියාවට බෝල් එකකට බැට්. කියලා ලියලා එයා දැන් ලේසියව දන්නවා මේ. අපි කලින් මේ අය ගැන කතා කරා කොහොමද? හරිද? බෝල් එකකට බැට් මේ අඩු වගේට වැඩි 0.6 වඩා වැඩි 0.6ට වඩා වැඩියෙන් දෙකට වඩා අඩුයි. වෙනදාමක් කියන්නේ හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැත්නම් අවාසි. පැහැදිලිද? ඒ කියන්නේ වාසිදායක වෙන්නේ නැහැ හුවමාරු කරලා. පැහැදිලිද කියන්නේ? හරි. එතකොට හරි. දැන් මේ ඒ කියන්නේ මෙන්න මෙහිමයි. හරිද? මම ඔයාලට මේක උඩ තර්කය කියලා දෙන්නද? ඒ කියන්නේ මෙහිමයි. ඕස්ට්‍රේලියාවට හරිද? දැන් ඕස්ට්‍රේලියාව මොකද විශේෂීකරණය කියන්නේ බෝලනේ. ඕස්ට්‍රේලියාව හදන්නේ බෝලනේ. ක්‍රිකට් පන්දු තමයි ඕස්ට්‍රේලියාව කියන රට හදන්නේ. ඒතර ඕස්ට්‍රේලියාවට බෝලයක් හදන්න එයා බැට් 0.6ක් කැප කරනවා. පැහැදිලිද? ඕස්ට්‍රේලියාව බෝලයක් හදන්න එයා බැට් 0.6ක් කැප කරනවා. එංගලන්තයේ බෝලයක් හදන්න බැට් දෙකක් එයා කැප කරනවා. හරි. දැන් ඒතකොට මෙයා හදන්නේ කවුද? ඕස්ට්‍රේලියාව හදන්නේ බැට්නේ. ඕස්ට්‍රේලියාව හදන්නේ බෝලනේ. ක්‍රිකට් පන්දු තමයි එයා හදන්නේ. හරිද? එතකොට එයා දැන් බෝල
ක්‍රිකට් පන්දු එයා ඕස්ට්‍රේලියාවට දෙනවනේ. මොකද එයා හදන්නේ බෝල හින්දා. පැහැදිලි එයාට වාසිය තියෙන්නේ. ඒතර මෙයා එංගලන්තයේ කියන ඕස්ට්‍රේලියාව කියන රට බෝල එංගලන්තයට දෙනවා. පැහැදිලිද? එංගලන්තයට දෙනවා. හරිද? එතකොට එංගලන්තයට දෙනකොට පැහැදිලි එයා කැමති වෙන්නේ බින්දුව. ඒ කියන්නේ එයා බෝලයක් දීලා එයා එක බෝලයක් දීලා බැට් 0.66ට වඩා වැඩියෙන් තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? ඕස්ට්‍රේලියාව කියන රට බෝලයක් දීලා බැට් එයා 0.66ට වඩා වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. මොකද එයා කොහොමත් හදන්නේ බැට් 0.66ක් කැප කරලා යන රටේ. රටේ එයා කොහොමත් මේ බෝලයක් හදද්දී එයා 0.66ක් කැප කරනවා බැට්. පැහැදිලිද? එහෙනම් එයා බෝලයක් දීලා එයා එංගලන්තයේ කියන රටෙන් බැට් බලාපොරොත්තු වෙනවා 0.66ට වඩා වැඩි. පැහැදිලිද? එහෙම නැත්නම් එයාට රට ඇතුලේ හදාගන්න තිබ්බනේ. එහෙනම් හුමාරු කරන්න ඕනේ නැහැ. ඒතර මෙයාටත් එහෙමයි. ඒතර මෙයා කැප කරනවා. මෙයාගෙන් බෝල මෙයා විශේෂ කරන්නේ බෝලනේ. ඕස්ට්‍රේලියාව බෝල හදන්නේ. ඒතර මෙයා දැන් يعني වැඩි ටික මෙයාට එවනෝනේ. එයාට එවද්දී මෙයා හරිද? ඒතර මෙයා කියන්නේ කවුද? එතකොට එංගලන්තයේ කොහොමද බෝල හදන්නේ බැට් දෙකක් කැප කරලානේ. පැහැදිලිද? බෝල හදන්නේ එයා බැට් දෙකක් කැප කරලා. හරිද? බැට් දෙකක් කැප කරලා තමයි එයා හදන්නේ. එතකොට මෙයා දෙන්න කැමති වෙන්නේ. ඒතර මෙයා බැට් දෙන්න ඒ පැත්තෙන් බෝලයක් එනකොට මෙයා බැට් දෙන්න කැමති වෙන්නේ දෙකට වඩා අඩුවෙන්. පැහැදිලිද? මෙයා දෙකට වඩා අඩුවෙන් දෙන්න කැමති වෙන්නේ. මොකද පැහැදිලිද කියන එක? අන්න ඒක තමයි තර්කය. හරිද? ඒතකොට මේ ඒක කියන්නේ ඔයාලට මතක තියාගන්න පුළුවන් නම් ඒක හොඳයි. නැත්නම් ඔයා මතක තියාගන්න මේ රේන්ජ් එක තීරණය වෙන ආකාරය චුට්ටක් මතක තියාගන්න. ඒතකොට වාසිදායක වෙන්නේ ඒතකොට මේ රේන්ජ් එක ඇතුලේ තිබ්බ සංඛ්‍යාවක් තිබුණොත් විතරයි. පැහැදිලිද? රේන්ජ් එක ඇතුලේ තියෙන සංඛ්‍යාවක් තිබුණොත් විතරයි වාසිදායක වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා. ඊළඟ ප්‍රශ්නේ අහනවා මේ අපි දැන් මේ කිව්ව එක අනුවමයි අහන්නේ. බෝල් එකකට බැට් 3ක් ලෙස හෝමාරු අනුපාතයක තීරණය වුවොත්. බෝල් එකකට කියන්නේ එක ක්‍රිකට් පන්දුවකට බැට් 3ක් ලෙස හෝමාරු අනුපාතයක තීරණය වුවොත් කවර රටකට වාසිදායකද කවර රටකට අවාසිදායකද? පැහැදිලිද? කවර රටකට වාසිදායකද කවර රටකට අවාසිදායකද කියලා අහනවා. බෝල් එකකට බැට් 3ක් ලෙස හෝමාරු අනුපාතයක තීරණය වුවොත්. බෝල් එකකට බැට් මේ බලන්න බෝල් එකකට එක පන්දුවකට බැට් 0.66ට වැඩි වෙන්න ඕන සහ දෙකට අඩු වෙන්න ඕනේ. දැන් මේ අහන්නේ බැට් බෝල් එකකට බැට් 3ක් වුණොත්. බැට් 3ක් වුණොත් කියන්නේ මේ. ඒ කියන්නේ දෙකට වඩා වැඩි නේද? පැහැදිලිද? බැට් 3ක් වුණොත්. පැහැදිලිද? බෝල් එකකට බැට් 3ක් වුණොත් මේ දැන් එංගලන්තයේ මේ ඕස්ට්‍රේලියාව කැමති ඉන්නේ මොකද්ද 0.66ට වඩා වැඩි. ඕස්ට්‍රේලියාව කැමති ඉන්නේ 0.66ට වඩා වැඩි. නමුත් එංගලන්තයේ කැමති ඉන්නේ දෙකට වඩා අඩු වෙන්නේ. දැන් මෙතන එකට 3යි කියලානේ කියන්නේ. පැහැදිලිද? මෙතන ගානේ කියනවා බැට් බෝල් එකකට බැට් 3ක් ලෙස හුමාරු වුණොත් කාටද අවාසි කියලා. එහෙනම් අවාසි කාටද? එංගලන්තයට අවාසි ළමයි. එංගලන්තයට අවාසි. මොකද එංගලන්තයේ කැමති වෙන්නේ දෙකට වඩා අඩු වෙන්නේ. පැහැදිලිද? එයා කැමති වෙන්නේ දෙකට වඩා අඩු වෙන්නේ. නමුත් මෙතන 3 කියන්නේ. 3 මේක අවුලන්නේ 3 කියන්නේ නම් 0.6ට වඩා වැඩිනේ. ඒකින්ද මේ ඕස්ට්‍රේලියාවට අවුලන්නේ. මොකද 3 කියන්නේ 0.6ට වඩා වැඩිනේ කොහොමද? 0.6ට 6ට වඩා වැඩි 3 කියන්නේ. ඒක අවුලන්නේ එංගලන්තයට. ඕස්ට්‍රේලියාවට අවුලන්නේ. නමුත් එංගලන්තයට ඒක අවුල්. එංගලන්තයට අවුල් කියන්නේ එයා කැමති දෙකට වඩා අඩු වෙන්නේ. දැන් 3 කියන්නේ ඊට වඩා වැඩි. එහෙනම් කාටද අවාසි? එංගලන්තයට අවාසි, ඕස්ට්‍රේලියාවට වාසි. පැහැදිලි කියන එක 0.6ට වඩා වැඩිනේ 3 කියන්නේ. නමුත් 3 කියන එක කියන්නේ දෙකට වඩා අඩු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට දෙකට වඩා වැඩි මෙයාගේ. ඒතකොට එංගලන්තයට ඒක අවාසි. හරි. ඒතකොට උත්තරේ වෙන්න ඕනේ ඕස්ට්‍රේලියාවට වාසිදායක කරන අතර එංගලන්තයට අවාසිදායකයි. හරි. මම ඒක ඔයාලට හොඳටම පැහැදිලි කරා. හරිද? ඒක හොඳටම පැහැදිලිව ඒක චුට්ටක් බලන්න. හරිද? ඒක චුට්ටක් ඔයාලා ලියා ගන්න පුළුවන් නැහැ ලියා ගන්න. හරි. ඊට පස්සේ ළමයි හරි. ඊට පස්සේ අපි යමු වෙන්න ඕනේ වාණිජ්‍ය බැංකු අපි මේ පාඩමක් කතා කරලා දෙනවා වාණිජ්‍ය බැංකු මුදල් මෙහෙයුමක් සම්බන්ධයෙන් ගාණක් සම්බන්ධයෙන් අපි දැන් කතා කරමු. හරි. වාණිජ්‍ය බැංකු මුදල් මෙහෙයුම. හරිද? හරි. හරිද? හරි. වාණිජ්‍ය බැංකු මුදල් මෙහෙයුම. හරි. දැන් මේකේ තියෙනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය 10යි. කියන්නේ මේ අපි මේ දැන් මේ වගේ නම මෙහෙම ගානක් දුන්නාම ඔයා ටග් ගාලා වඩ ලියා ගන්න පුළුවන් දත්ත අය පොතේ ලියා ගන්න. පිළිතුරු පත්‍රේ වල ලියා ගන්න මේ තැන්පතු ප්‍රසාරණ ගුණකය 10යි මේ. K10. ඒ කියන්නේ මේ අපි K10. ඒතකොට K හොයන්නේ කොහොමද ළමයි? K හොයන්නේ එක බෙදී මාරනේ. එක බෙදී මාර. රේට් එක. ව්‍යවස්ථාවේ එක
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙන් බෙදුවාම කේන්. ඒතකොට ඒක 10යිලු. පැහැදිලිද? ඊට පස්සේ තියෙනවා K 10යි වන මහ බැංකු පද්ධතියක් තුල ඈ. ඔන්න දැන් මේ වචනේ හරිම වැදගත්. පද්ධතියක්ද බැංකුවක්ද කියන එක හරිම වැදගත්. එක බැංකුව තනි බැංකුවක් ගැනද කතා කරන්නේ පද්ධතියක් ගැනද කතා කරන්නේ කියන හරිම වැදගත්. ඒවා දන්නවනේ. ඒතකොට ණය කියන්නේ ණය. ඒතකොට තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් අධිසංචිතය වැඩි කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ එහෙමයි. පැහැදිලිද? බැංකු එක තනි බැංකුවක් නම් අධිසංචිතය තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරන්න ඕනේ නැහැ. නමුත් බැංකු පද්ධතියක් නම් තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරන්න ඕනේ. හරිනේ? හරි. දැන් එතකොට මේක එතකොට පද්ධතියක් ඈ. පද්ධතියක් ගැන තමයි මේ කතා කරන්නේ. හරිද? එතකොට ඒක හරිම වැදගත් පද්ධතියක්. හරිද? ඊට පස්සේ දැන් පද්ධතිය වල අධිසංචිත රුපියල් මිලියන 50යි. අධිසංචිත රුපියල් මිලියන. හොඳ. දැන් මේ මම සංඛ්‍යා මේ 50 ඉල්ලන්නේ රුපියල් මිලියන 50යි. හොඳ. හරි 50යි පවතින අතර මුළු තැන්පතු ප්‍රමාණය 3000යිලු. මේ තැන්පතු මුළු ඉල්ලුම් තැන්පතු මුළු ඉල්ලුම් තැන්පතු ඒගොල්ලෝ කියනවා මුළු ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය 3000යි කියලා. හරිද? මුළු ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය 3000යි. හරිද? මහජනයා සතු ව්‍යවහාර මුදල් 1500යිලු. මහජනයාගේ ව්‍යවහාර මුදල් මහජනයාගේ හොඳේ මහජනයාගේ ව්‍යවහාර මුදල් 1500. දැන් ඔන්න දත්ත ටික දීලා තියෙනවා. ගාණික දත්ත ටික දීලා තියෙනවා. වත් මේ විදිහට මේක ලියා ගන්න. හරිද? මේ විදිහට මාව ලියා ගන්න. හරිද? ඊට පස්සේ අහනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කොහොමද කියලා. ව්‍යවස්ථාපිත ඒක හරියට ලේසි නම. ඒක දාය ඕනේ නැහැ. ව්‍යවස්ථාපිත සංචිත දැන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අපිට දැන් දීලා නැහැ. නමුත් K දීලා තියෙනවා මේ. K දැන් මේ කිව්ව විදිහට K හදන්න එක බෙදීම ආරනේ. එක බෙදීම ආර. ඒතර මේක 10 වෙන්න. ඒතර එක බෙදීම ආර නෙමෙයි ඕන්නම් ආයෙත් මම ලියන්නම්. ඒතර K 10යි. එක ළමයි කියන්නේ 100ට කීයෙන් බෙදුවම මෙතන 10 වෙන්නේ. එක 100ට කීයෙන් බෙදුවම තමයි මෙතන 10 වෙන්නේ. ඉතින් මේක 110න් බෙදුවොත් තමයි එන්නේ. හරිද? මේක 110ක් වුණොත් තමයි මෙතන උත්තරේ 10 වෙන්නේ. නැත්නම් වාට මේක හරියටම ගණිතයේ විදිහට හදන්නත් පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ මොකද? දැන් ඒ කියන්නේ උත්තරේ තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය R10 කියන එක. R10. හොඳයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කීයද කියන එක. ඒතකොට ඒක 10යි. ඕනවට මේක මේ ඒවට මෙහෙම විදිහෙන් නිකන් අර ගන්න නිකන් අමාරුයි වගේ නම් හරිද? ඒතකොට මේ ඒතකොට ඒ කියන්නේ දැන් මෙතනට වාඩ පුළුවන් මොකද? මෙතනට ඕන x කියලා දාගන්නකො. x කියලා දාගෙන මේ මේ මෙතන හරස් ගුණිතය දාන්න ඕනේ. හරස් ගුණිතය දැම්මනම් හරිනේ. පැහැදිලිද? ඒතකොට වල මේක දශම ගාණක් එනවා. ඒතකොට 100ට ගණනය කරන්න ඕනේ නේද? මේක 100න් වැඩි කරන්න. ඒතකොට මේ 110 එනවා. පැහැදිලිද කියන කතන්දරේ? ඒ ඔයාලා එහෙම හදාගන්න පුළුවන් දීර්ඝ විදියට. හරිද? මම ඒතකොට මම ඔය එක පාටම උත්තරේ කිව්වා. ඔයා ඒතකොට මේ විදියට හදන්න. ඒතකොට 100 කීයද? 110යි. හරි. ඒතකොට ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? 110යි. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙම බැංකු පද්ධතිය ශේෂ පත්‍රය දක්වන්න කියලා. මෙම බැංකු පද්ධතිය ශේෂ පත්‍රය දක්වන්න කියලා අපිට ඒගොල්ලෝ කියනවා. හරි. අපි බලමු දැන් ශේෂ පත්‍රය හදන හැටි. හරි. ඒතකොට මේක 110යි. ඒතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ශේෂ පත්‍රය දක්වන්න කියලා කියනවා. හරිද? හරි. ඒතකොට බැංකු පද්ධතියේ ශේෂ පත්‍රය. ඒතකොට මේ අතන මම ඉන්න අඳින්නම් මෙතන පද්ධති ශේෂ පත්‍රය. අපි මේ ඔක්කොම කතා කරා හොඳේ. අපි මේ ඔක්කොම කතා කරා මේ මුදල් මවන්නේ හැටි මුදල් මවන්නේ කොහොමද? පැහැදිලිද? ඒ කියන්නේ තැන්පතුවක් ඒ කියන්නේ මහජනතා ඒ කියන්නේ කවුරු හරි ඇවිල්ලා වාණිජ්‍ය බැංකුවල තැන්පතුවක් දැම්මහම මොකද වෙන්නේ කියන එක තමයි අපි කතා කරා මුදල් මෙහෙය වෙනකම්. පැහැදිලිද? සුරුකුම්පත් වික්කහම ගත්තාම කොහොමද කියන ඒ ඔක්කොම කතා කරා. හරිද? ඒක චුට්ටක් ආයෙ බලන්න. හරි අපි මේ දැන් චුට්ටක් ආයෙ මතක් කරලා දෙන එක තමයි මෙතනින් කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ දැන් මෙතන කියනවා මේ අපි පද්ධති ශේෂ පත්‍රය. හරි. එතකොට මෙතන ඉල්ලුම් තැන්පතු තියෙනවනේ. ඉල්ලුම් තැන්පතු තියෙනවා මෙතන කීයද? ඉල්ලුම් තැන්පතු 3000යි. පැහැදිලිද? ඉල්ලුම් තැන්පතු 3000යි. හරි. දැන් අපිට දැන් මෙතන බලමු ඔය දැන් ඔය ටික තමයි තියෙන්නේ. පැහැදිලිද? අපි දැන් R හොයාගත්ත රේට් එකත් හොයාගත්තන 110යි කියලානේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 110යි කියලා හොයාගත්තානේ. දැන් මෙතන මේ අධිසංචිත තියෙනවා 50ක් කියලා. හොඳේ. අධිසංචිත තියෙනවා 50ක් කියලා. හරිද? දැන් ඒතර මෙතන අපි දන්නවා මෙතන සංචිතේ ළමයි තියෙන්නේ. මෙතන සංචිත උත්තරයක් තියෙන්න ඕන අනිවාර්යෙන්. පැහැදිලිද? මෙතන සංචිත උත්තරයක් තියෙන්න ඕනේ. දැන් මේ සංචිතයෙන් ළමයි මේ සංචිතයෙන් ව්‍යවස්ථාපිත සංචිතය. මේ සංචිතයෙන් මේ දැන් ව්‍යවස්ථාපිත සංචිතය වань මෙතනට එන්න ළමයි මේ 3000ට දැන් 110ක් නෙමෙයි. 3000ට 110ක් නේ. මේ රේට් එක අපි දැන් 110 කියලා කලින් උත්තරේ හොයාගත්තානේ. දැන් එතකොට මේ 3000ට 110ක් කියන්නේ කීයද? 3000ට 110ක් කියන්නේ 300යි. 300. එතකොට මේ උත්තරෙන් ඒ කියන්නේ සැබෑ සංචිතයෙන් ව්‍යවස්ථාපිත සංචිතය අඩු කරාමනේ අධි සංචිතය එන්නේ. දැන් මෙතන අධි සංචිතය තියෙන 50යි කියලා මේ. අධි සංචිතය ළමයි දීලා තියෙන 50යි කියලා. ඒක අවුලක් නැහැ. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. එතන මෙතන 50යි. අධි සංචිතය 50යි කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා ඈ. දීලා තියෙනවා. ඒ කියන්නේ සැබෑ සංචිතයෙන් ව්‍යවස්ථාපිත සංචිතය අඩු කරාම එන අධි සංචිතය 50යි කියලා මෙතන දීලා තියෙනවා.
එතකොට මේ ව්‍යවස්ථාපිත සංචිතය අපි හොයාගත්තේ මේ රේට් එකෙන් ඈ. ඉල්ලුම් තැන්පතු වලට 10% බැලුවම එනවා ව්‍යවස්ථාපිත සංචිතය. එහෙනම් මෙතන සැබෑ සංචිතය හොයාගන්න ලේසි නේ. මේකෙන් මේක අඩු කරාම 50යි නම් මේ එන උත්තරෙන් මේ 300 අඩු කරාම එන උත්තරේ 50යි නම් 50ට 300 එකතු කරා නම් මේ 50ට 300 එකතු කරා නම් මේ 50ට 300 එකතු කරා නම් 350යි. පැහැදිලිද? ඒතකොට අන්න ඒකේ එහෙමයි හොයාගත්තේ. පැහැදිලිද? අන්න එහෙම ඒක හොයාගත්තේ. පැහැදිලිද? ගණන් චුට් මෙහෙම නේ තව ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒක චුට්ටක් බලන්න ඕනේ ගණන් වෙනස් වෙනකොට කොහොමද අපි ගණනය කරන්න කියලා අපි බලන්න අපි සාකච්ඡා කරගන්න ටික හරි. ඊට පස්සේ හරි. දැන් මෙතන ඉල්ලුම් තැන්පතු 3000යි සංචිත 350යි නම් හරි. එහෙනම් එතන මෙතන එහෙනම් ඉතුරු ටික ණය ළමයි. ඉතුරු ටික ණය. ඒක අපිට තේරෙනවනේ. ඉතුරු ටික ණය. ඉතුරු ටික ණය කියන්නේ 3000න් එතන මෙතන දැන් ශේෂ පත්‍රේ බැලන්ස් වෙන්න ඕනේ හින්දා ශේෂ පත්‍රේ බැලන්ස් වෙන්න එපා. මෙතන 3000ක් තියෙනවා මෙතන 350යි. ඒතර මේ පැත්තේ ඉන්න ඕනේ 2650ක්. පැහැදිලිද? මෙතන ඉන්න ඕනේ 2650ක්. පැහැදිලි කතාව 2650. ආයතන මේ මෙතන 3000යි මෙතන 3000ට 3000 මොකද? මෙතන 3000ට 3000 එතකොට සමානයි. ඒතර ප්‍රශ්නයක් නැහැ. දැන් ඒතර මේ තමයි වාණිජ්‍ය බැංකු පද්ධති ශීර්ෂ පත්‍රය නිර්මාණය කරාපි. හරිද? ඔයත් මේත් එක්කම හදන්න ඕනේ. ඔයත් අනිවාර්යයෙන් මෙතන නිකන් බලන් ඉඳපන් හදන්න. ඒතර ඔයාලට දැනුමක් ගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ ණය මෙවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු ණය මෙවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු පද්ධතියේ නව ශේෂ පත්‍රය දක්වන්න කියලා කියනවා. ණය මෙවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පස්සේ පද්ධතියේ නව ශේෂ පත්‍රය. හරි මේ දැන් අධිසංචිතේ ළමයි 50යිනේ. අධිසංචිතේ 50යිනේ. අධිසංචිතේ 50යිනේ. අධිසංචිතේ 50යි නම් දැන් මේක ඒතර අධිසංචිතේ ණයට දෙන්නේ. හැබැයි මේක පද්ධතියක් හින්දා අධිසංචිතේ වගේ කියන්නේ අධිසංචිතේ තැන්පතු ප්‍රසාරණ උණකින් වැඩි කරාම එන උත්තරේ තමයි අපිට ණය දෙන්න පුළුවන් ඉන්නේ. පැහැදිලිද කියන එක? ඒතර ඒ කියන්නේ බහුවිධ ප්‍රසාරණයක් කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් ඒක හදමු මේ. ඒතර අපි බහුවිධ ප්‍රසාරණය අපි ගණනය කරමු. පැහැදිලිද කියන එක? ඒතර බහුවිධ ප්‍රසාරණය අපි ගණනය කරන්න ඕනේ. හරිද? ඒතර මම මේක චුට්ටක් මකන්නම් එන. හරිද? බහුවිධ ප්‍රසාරණය අපිට ගණනය කරන්න පුළුවන්. ඒතකොට මේ එහෙනම් බහුවිධ ප්‍රසාරණය තමයි බහුවිධ ප්‍රසාරණය. ඒතකොට අධිසංචිතය මේ අධිසංචිතය බහුවිධ ප්‍රසාරණය. ඒතකොට අධිසංචිතය වැඩි කරන්නේ k ගෙන්. පැහැදිලිද? දැන් අධිසංචිතය කීයද 50යි ළමයි 50යි. අධිසංචිතය 50යි. ඔය ඒතකොට k කීයද? k 10න් වැඩි කරන්නේ. ඒතකොට 500යි. පැහැදිලිද? 500යි. 500යි. පැහැදිලිද? ඒතකොට බහුවිධ ප්‍රසාරණය 500යි. හරෝගාව හැටි ඔහොම. එතකොට දැන් 500 අපි ඇඩ් කරමු ණයටයි තැන්පතු වලට. ණයටයි තැන්පතු වලට. ඒවා දන්නවා ඒක. හරිද? ඒවා දන්නවා දැන් ඒක. හරිද? එතකොට මේ ණයටයි තැන්පතු වලටයි අපිට ඇඩ් කරන්න පුළුවන්. පැහැදිලිද කියන කතාව? හරි. එතකොට එතකොට පද්ධති ශේෂ පත්‍රය දැන් එතකොට දැන් මේ කලින් මෙතන සංචිත තිබ්බේ 350යි. කලින් මෙතන තිබ්බේ සංචිත 350යි. එතකොට සංචිත වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? සංචිත වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. හරිද? එතකොට මෙතන ණයට තමයි ණය මේ ණය සහ තැන්පතු. ණය සහ ඉල්ලුම් තැන්පතු වලට තමයි මෙතන ගැළපිලා කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා ණය තිබ්බා. ඉස්සෙල්ලා ගානේ ණය තිබ්බනේ 2650 නේ. 2650 මේ 2650ට අර 500 එකතු කරන්න ඕනේ මේ. මොකද දැන් මේ ණය දෙන්නේ ණයක් විදියට නෙදින්. පැහැදිලිද? අධිසංචිතේ ණයට දෙනවා. ණයට දුන්නා ණයට එකතු වෙන්න ඕනේ. 2500. එතකොට සහ එයාගේ account එකට නේ දාන්න. අපි කතා කරා ඒවා. එයාගේ account එකට දාන්න. එතකොට මේ account එකට දානවා නම් මේ 3500යි. පැහැදිලිද? 3500. එතකොට මේ මෙතන 3500යි. එතකොට මේ අධිසංචිතේ ණයට දුන්නාට පස්සේ ඒ කියන්නේ බහුවිධ ප්‍රසාර ඒ කියන්නේ ගුණකයනුත් වැඩි කරලා ඒ කියන්නේ k කෙනුත් වැඩි කරලා මොකද මේක පද්ධතියක් වෙන නිසා එහෙම එන උත්තරේ ණය වලටයි තැන්පතු වලටයි එකතු කරන්න ඕනේ. ණය වලටයි තැන්පතු වලටයි එකතු කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේක 3150යි. මේක 3150යි. පැහැදිලිද මේ කතාව? හරිනේ. එතකොට මේ 3500ට 3500 සමාන වෙනවා. 3500ට 3500 සමානයි. හරිනේ. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මේ ඔයාලට ඕන නම් මේ අර ෂණික ක්‍රමේ ටග් ගාලා කරන්න පුළුවන් මේ. ඒ කියන්නේ අධිසංචිතේ ණයට දුන්නට පස්සේ හොඳේ. අධිසංචිතේ ණයට දුන්නට පස්සේ ඕන නම් මේ 300 දැන් මේ ගුණකයේ 10යිනේ. k 10 කියලා අපි දැන් මේ k 10 කියලා දන්නවනේ මේකේ. k 10 කියලා දන්නවනේ. එහෙනම් මේ 350 වට 10න් වැඩි කරන්න පුළුවන් ඕන මේ. 350 10න් වැඩි කරාම 3500යිනේ. පැහැදිලිද? ඒතකොට 350 වට 10න් වැඩි කරාම 3500. ඊටු ගාන 3150යි. ඒතකොට සමාන වෙන්න ඕන. එහෙමත් වල ගණනය කරන්න පුළුවන්. ඒතර මේ විදිහට ගණනය කරලා ණය කියන්නේ අධිසංචිතය තැන්පතු ප්‍රසාරණ ගුණකින් වැඩි කරාම ඉන්න උත්තරේ ණයටයි තැන්පතු වලට එකතු කරලා ණයටයි තැන්පතු වලට එකතු කරලා ඒතර ගාන වට ඕනනම් හරිද කියලා බලන්න. මේ 350 තැන්පතු ප්‍රසාරණ ගුණකින් වැඩි කරා නම් හරි. ඒ කියන්නේ හැබැයි ණය මැව්වට පස්සේ මොදේ ණය මැව්වට පස්සේ මේ මම මේ කෙටි ක්‍රමයක් කිව්වේ. හරිනේ. හරි එහෙම ගණනය කරන්න පුළුවන්. හරි. මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඊට පස්සේ අහනවා ණය වේවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ පසු ආර්ථිකයේ පඩුමුදල් සැපයීම. මේ ණය වේවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණාන් පස්සේ ආර්ථිකයේ පඩුමුදල් සැපයීම කියද කියලා අහනවා මේ.
හරි අපි දන්නවා මේ M1 නැත්තම් පට මුදල් සැපීම අපි කොහොමද ගණනය කරන්නේ? මහ ජනතාවගේ ව්‍යවහාර මුදල් වලට මහ ජනතාවගේ ව්‍යවහාර මුදල් වලට ඉල්ලුම් තැන්පතු එකතු කරපුවාමනේ පට මුදල් සැපීම ඉන්නේ මේ. දැන් මේ ව්‍යවහාර මුදල් මේ මහ ජනතාවගේ ව්‍යවහාර මුදල් කීයද? 1500. දැන් මේ ණය මැව්වට පස්සේ ඉල්ලුම් තැන්පතු 3500. එහෙනම් පට මුදල් සැපීම කීයද? 3500යි 1500. හරි 3500 1500 කියන 3500 500 4000 4000 1000යි 5000. එහෙනම් පට මුදල් සැපීම කීයද? 5000යි. ඔව් 5000. හරිනේ 5000යි. හරිනේ. ඒතර මේකට අරක එකතු කර ඒ කියන්නේ ව්‍යවහාර මුදල් මහජනයාගේ ව්‍යවහාර මුදල් වලට ඉල්ලුම් තැන්පතු එකතු කරනවා. ඒක ලේසි. හරිද? ඒතර අලුත් අගේ තමයි මේ අලුත් ණය බැවුවෙන් පස්සේ නෙහුවේ නේ කියන්නේ මේ 3500. හරි. ඒතර මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ වගේ ප්‍රශ්නයක් අහනවා තැන්පතු ප්‍රසාරණ ගුණිකයේ නිර්දේශිත ණය මෙවීමට සිදුවීමට නම් සපුරා යුතු කොන්දේසි. ඒ කියන්නේ දැන් තැන්පතු ප්‍රසාරණ ගුණිකයේ ප්‍රමාණයෙන් ඒ ප්‍රමාණයම කියන්නේ 10න් වැඩි කරාම ආවන උත්තරයක් ඒ ප්‍රමාණයෙන්ම ඒ කියන්නේ ගුණිතයේ නිර්දේශිත ණය මෙවීමට. ඒ කියන්නේ ඒ ප්‍රමාණයෙන්ම ණයමවන්න. පැහැදිලි? ඒ ප්‍රමාණයෙන්ම කියන්නේ මේ ප්‍රමාණය. පැහැදිලිද? වැඩිපුර එකතුනේ ඇඩ්ුනේ යගේ. පැහැදිලිද? අධිසංචිතේ ණයට වැඩි මේ ගුණකයෙන් වැඩි කරාම වගේ ඒ ප්‍රමාණයෙන්ම ණයමවන්න සිදු කරන්න ඕනේ සපුරාලිය යුතු කොන්දේසි මොනවාද කියලා අහනවා. ඒ ප්‍රමාණයෙන් වෙන්න නම්. එහෙනම් ඒක චුට්ටක් අඩුවෙන්නේ නැතුව ඒ ප්‍රමාණයෙන්ම ණයමවන්න මොනවද තියෙන්නේ? ඔය කියන්නේ කොන්දේසි මොනවාද? ඒ කියන්නේ පළවෙනි එක තමයි ඒ කියන්නේ අධිසංචිතය. අධිසංචිතයේදී වාණිජ බැංකුව ණයට දෙන්න ඕන ළමයි. දැන් අධිසංචිතයේ වාණිජ බැංකුව අධිසංචිතේ ණයට දෙන්නේ නැතුව එයා ළඟ තියන් හිටියොත් මේක සිද්ධ වෙන්නේ නැහැ නේ. අධිසංචිතේ ණයට දෙන්න ඕනේ. නිකන් ළඟ තියන් ඉඳලා හරියන්නේ නැහැ. ණයට දුන්නොත් තමයි මේ මුදල් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ණය මේ ක්‍රියාවලිය නැත්නම් මුදල් මේ සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ එහෙමයි. අනිත් එක තමයි දැන් අපි කියමු දැන් අධිසංචිතේ දැන් ණයට දෙන්න බලන් ඉන්නවා වාණිජ බැංකුව. නමුත් ණය ඉල්ලුම් කරුවන් ණය ගන්න නැහැ. කවුරුත් ණය ඉල්ලන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේත් නැහැ නේ. දැන් ණය දෙන්න බලන් හිටියට ගන්න කවුරුත් නැත්නම් ඒත් මේ දේ වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් ණය සඳහා සඵල ඉල්ලුමක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේ දෙවෙනි කාරණාව, තුන්වෙනි කාරණාව තමයි වාණිජ බැංකු පද්ධතිය. වාණිජ බැංකු පද්ධතියෙන් පිටතට මුදල් කාන්දු නොවි තියෙන්න ඕනේ. දැන් මේ මොනවා වුණත් රැන්නේ නැහැ මේ වාණිජ බැංකු වලින් මුදල් පිටතට කාන්දු වෙනවා. කියන්නේ සංචිත වලින් අඩු වෙනවා. නැත්තම් මේ පැහැදිලි කියන්නේ. ඒතර මේකේ තියෙන මුදල් මේ දෙන ඉල්ලුම් කියන්නේ මුදල් පිටතට ඒ කියන්නේ වාණිජ වෙනත් වාණිජ බැංකුවකට නෙමෙයි. ඒ කියන්නේ වාණිජ බැංකු පද්ධතියෙන් එළියට යනවනම් පැහැදිලිද? එහෙම යනවනම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඒතර පැහැදිලි කියන්නේ ඒතර ඒ අවශ්‍යතාව තුන සැපරුවොත් විතරයි මේ ඒ කියන්නේ මේ තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් අපේක්ෂිත ණයම ප්‍රමාණයම අපි ණයට දීලා මුදල් වීමක් සිද්ධ කරන්න පුළුවන් කියලා අපි කතා කරන්නේ එහෙම. හරිනේ හරි. ඒතර මම හිතනවා මට ඒ ගැන පැහැදිලි අවබෝධයක් එන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ ඔයා එන්න ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ බාහිරතා ගැන. හරිද? බාහිරතා. හරි. අපි ඊළඟ ප්‍රශ්නේ බාහිරතා. හරි. හරි. ඒතර මම මේකේ ඔයාලට එක ප්‍රශ්නයක් තමයි මෙතන මම තෝරගත්තේ බාහිරතා ගැන ඔයාලට කියලා දෙන්න. බාහිරතා ගැන. ඒතර මේක අහනවා මේක ඔයාගේ A level ප්‍රශ්නයක් මෙතන. 2013 A level ප්‍රශ්නයක් ඒතර මෙතන අහන්නේ. සුදුසු රූප සටහනක් ආධාරයෙන් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල සමාජීය වශයෙන් හිතකර ප්‍රමාණයට වැඩි මෝටර රථ සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ඒ කියන්නේ අපේ මහා මාර්ගවල තියෙන්න ඕන මෝටර රථ ප්‍රමාණයට වැඩියෙන් තියෙන ඕන මෝටර රථ. පැහැදිලිද? ඕනකට අධි උපයෝජනයක් තියෙනවා. පැහැදිලි? ඒක තමයි මේ කියන්නේ. ඒ කියන්නේ ඒක රූප සටහනක් ඇසුරින් පැහැදිලි කරන්න ඕන. ඒ කියන්නේ ඔබට තේරෙනවා නම් බාහිරතා ඇසුරින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් ළමයි මේ තියෙන්න ඕන ප්‍රමාණයට වැඩියෙන් තියෙනවා කියන්නේ එතන මොන නිෂ්පාදනයක් තියෙන්නේ? ඒ කියන්නේ සම්පත් අධි උපයෝජනයක් කියලා තියෙන්නේ. සම්පත් අධි උපයෝජනයක්. එහෙනම් අධි උපයෝජනයක් කියන්නේ එතන අපි දන්නවා වැඩියෙන් හදලා නම් ඒක ධන බාහිරතාවයක්ද ඍණ බාහිරතාවයක්ද? එහෙනම් ඍණ බාහිරතාවයක්. සමාජයට අවශ්‍ය කරන ප්‍රශස්ත නිමෝඩට වැඩියෙන් හදලා නම් ඒක හොඳටම තේරෙනවා. මම කතා කරා ඒවා. වැඩියෙන් හදලා නම් ඒක මොකද්ද? වැඩියෙන් හදලා නම් ඒක කියන ඍණ බාහිරතාවයක් එතන තියෙන ඍණ බාහිරතාවයක් තියෙන. හරි. එහෙනම් හරි. දැන් මේක හැබැයි මොන බාහිරතාවයක්ද ළමයි? මේක මොන බාහිරතාවයක්ද? ඍණ කියන්නේ නිෂ්පාදනයේද පරිභෝජනයේද? මෝටර රථ කියන්නේ. දැන් මෝටර රථේ අපි භාවිතා කරන දේනේ මෝටර රථ කියන්නේ. නිෂ්පාදනයක් කියන්නේ මේ කතා කරන්නේ. අපි මහා මාර්ගයට දාන මෝටර රථ පිළිබඳව කතා කරන්නේ. ආයෙන එක මොකද? පරිභෝජන ක්‍රියාව. ආයෙන මේක මොකද මේ කතා කරන්නේ? පරිභෝජනයේ ඍණ බාහිරතාවයක්. පරිභෝජනයේ ඍණ බාහිරතාවයක් ගැන රූප සටහනකින් පැහැදිලි කරන්න කියලා කියනවා. පැහැදිලිද? පරිභෝජනයේ ඍණ බාහිරතාවයක්. හරි. අපි එහෙනම් රූප සටහනක් ඇඳලා එතන මට දැන් ඇත්තටම ඕනේ මේක සම්බන්ධව ඔබට පැහැදිලි කිරීමක් නෙමෙයි. ඇත්තටම මට ඕනේ දැන් මෙතන වට අර මේ දැන් මම කියලා දුන්නා. නමුත් අර ආපහු චුට්ටක් ඔයාලට මේ දැන් පරිභෝජන ඍණ බාහිරතා ඒ කියන්නේ රූප සටහනක් අඳින විදිහ චුට්ටක් මම ඔයාලට දැන් කියලා දෙන්න. හරිද? හරි. එතකොට දැන් ඔයා මේ එතකොට මෙතනට අපි මිල දානවා. මෙතනට
ප්‍රමාණය දැම්මම දැන් පරිභෝජනයේ ළමයි පරිභෝජනය නම් ඔයාලට තේරෙන්න ඕනේ ඉල්ලුම් වක්‍රය තමයි වෙනස් වෙන්නේ කියලා. ඉල්ලුම් වක්‍රය තමයි වෙනස් වෙන්නේ සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ එතකොට සැපයුම් වක්‍රය ඒ කියන්නේ මේ MCSුයි MCP දෙකම නිතර නියෝජනය වෙනවා. කියන්නේ MCSුයි MCP අතර වෙනසක් නැහැ. ආන්තික පෞද්ගලික පිරිවැයයි ආන්තික සමාජ පිරිවැය අතර වෙනසක් නැහැ. මොකද මේ වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඊට පස්සේ දැන් මේ පරිභෝජනීය ඍණනේ. පරිභෝජනීය ඍණ නම් ඒතර පරිභෝජන වක්‍ර දෙයක් මම අඳිනවා මෙතන. පරිභෝජන වක්‍ර දෙයක් මාර්ජිනල් බෙනිෆිට් MB හරිද? එතකොට මේ පරිභෝජනීය ඍණ නම් සමාජීය ප්‍රතිලාභයට වඩා අනිවාර්යෙන් මොකක් වැඩිද? ඔව් පෞද්ගලික ප්‍රතිලාභය වැඩි. MBS ට වඩා. හරිද? MBS ට වඩා එතකොට මේ MBS වඩා MBP වැඩි. පැහැදිලිද? හරි. එතකොට මේ මෙතන කියුනම් පැහැදිලිද? එතකොට MBS වඩා MBP වැඩි මේ. ඒ කියන්නේ සමාජීය ප්‍රතිලාභයට වඩා පෞද්ගලික ප්‍රතිලාභය වැඩි. පැහැදිලිද? හරි. එතකොට දැන් මෙතන මට කියන සමාජීය වශයෙන් ප්‍රශස්ත නියමම කියන්නේ මොකද්ද? සමාජීය වශයෙන් ප්‍රශස්ත නියමම කියනම මේ MBSුයි MCSුයි සමාන වෙන්නේ දැනනේ. social cost එකයි social benefit එකයි සමාන වෙන්නේ දැන් marginal හොඳ ආන්තික. ඒතර මේ දෙක සමාන අපි විතර බලමු මෙතන සමාජීය වශයෙන් ප්‍රශස්ත නියමම මට කියන්නේ මේ. ඒතර මේකෙන් MCS සහ MCP දෙකම මේකෙන් නියෝජනය වෙනවා. ඒතර අවුලක් නැහැ. ඒතර අපි මේක හිතමු මේක MCS මේ තියෙන MBS එහෙනම් මේක තමයි සමාජීය වශයෙන් ප්‍රශස්ත. සමාජීය වශයෙන් ප්‍රශස්ත මේ PS QS social දෙක මාක් කරගත්තා. සමාජීය දෙක මාක් කරගත්තා. හරිද? හරි. ඊට පස්සේ නමුත් දැන් ඇත්තටම වෙනද පොලෙන් ඇත්තටම තියෙන විදිහ මොකද්ද? වෙනද පොලේ ඇත්තටම තීරණ වෙලා තියෙන්නේ මෙන්න මේක මේ. ඒතකොට මෙහෙමයි. දැන් මේගොල්ලෝ තීරණ ගන්න වෙනද පොලෙන් තීරණය ගන්නේ ඒ කියන්නේ එයාගේ පෞද්ගලික තෘප්තියයි මිලයි යනවනේ. සමාජය ගැන හිතන්නේ නැහැ. හරිද? එතකොට වෙනද පොල මගින් තීරණය වෙලා තියෙන වෙන මොකද්ද? මේ වෙනද පොල මගින් තීරණය වෙලා තියෙන මිල සහ ප්‍රමාණය කියන්නේ මේක. ඒ කියන්නේ personal benefit එකයි personal cost එකයි පැහැදිලිනේ. එතකොට ඒගොල්ලෝ සමාජය ගැන කල්පනා කරන්නේ නැහැ මෙතන. පැහැදිලිනේ. එතකොට මේක ඇවිල්ලා මොකද? එතකොට මේක ඇවිල්ලා personal price එක. මේක ඇවිල්ලා quantity of ඒ කියන්නේ personal quantity. පෞද්ගලික එතකොට තේරෙන මේ සමාජීය මේ පෞද්ගලික. පැහැදිලිනේ? හරි. දැන් එතකොට දැන් ඔයාලට තේරෙනවා මේ තමයි සමාජීය වශයෙන් ප්‍රශස්ත නියමම්. නමුත් ඇත්තටම වෙනද පොළ මගින් ඊට වඩා වැඩියෙන් හදලා මේ පරිභෝජනීය ඍණ බාහිරතාවයක් ආපුවම සම්පත් මොකද? අධිඋපයෝජනයක් මේ වැඩිපුර හදලා දැන් මෙතන බලනවා මේ දැන් මෙතන ඔයාලට කියන්න පුළුවන් ඇත්තටම කියන්න පුළුවන් මෙහෙම දැන් මෙතන මේ P කියන්නේ quantity ඒ කියන්නේ personal quantity එකත් එක්ක පැහැදිලිද? පෞද්ගලික මේ කියන්නේ ප්‍රමාණයත් එක්ක අපි චුට්ට උඩට යන්න මෙතන මේ බලන්න මෙතන මේ මොකද්ද කියන්නේ? මේ ඇවිල්ලා සම මේ මෙතන ඉඳන් මේ MBS නේ. MBS කියන්නේ සමාජ ප්‍රතිලාභය. ආන්තික සමාජ ප්‍රතිලාභය. පැහැදිලිද? ඒතර මේ මුළු ඔක්කොම මේ පල්ලෙහා ඉඳන් මේ උඩටම මොකද කියන්නේ? ඒ සෙට් එක මොකද කියන්නේ? මේ මෙතන පල්ලෙහා ඉඳන් මේ MBP කියන්නේ මොකද? සමාජ නෙමෙයි පෞද්ගලික. ඒතර පෞද්ගලික ප්‍රතිලාභ. හරිද? ඒ කියන්නේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ මේ ටික. මෙතන ගියාම MBP, මේ MBS, මේ social, මේ personal. ඒක කියන්නේ ආන්තික පෞද්ගලික ප්‍රතිලාභ. අහන මේ ටික මොකද්ද? මේ දැන් අපි දන්නවා මේ සමාජ ප්‍රතිලාභය හැදෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභයට බාහිර ප්‍රතිලාභය එකතු වෙලානේ. සමාජ ප්‍රතිලාභය හැදෙන්නේ පෞද්ගලික ප්‍රතිලාභයට බාහිර ප්‍රතිලාභය එකතු වෙලානේ. නමුත් දැන් මෙතන වල තේරෙනවා මේ සමාජ ප්‍රතිලාභයට වඩා මොකද? සමාජ ප්‍රතිලාභයට වඩා පෞද්ගලික ප්‍රතිලාභය වැඩි. එහෙම වෙන්නේ මොනවා වුණාමද? බාහිර ප්‍රතිලාභය ඍණ වුණාම. එහෙනම් ඍණ බාහිර ප්‍රතිලාභ. නැත්නම් බාහිර පිරිවැය කියලාත් අපිට ඕනනම් කියන්න පුළුවන්. ඍණ බාහිර ප්‍රතිලාභ කියන්නේ පැහැදිලි. ඍණ බාහිර ප්‍රතිලාභ ඕන අපිට කියන්න පුළුවන් මොකද්ද? බාහිර පිරිවැයක් කියන ඕනනම් කියන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් අපි දන්නවා මේ ඍණ බාහිරතාවයෙන් ඉන්න ඕනම ඍණ බාහිරතාවයෙන් ඉන්නේ සමාජයට පිරිවැයක් තියෙන ළමයි. සමාජයට පිරිවැයක් තියෙන ඕනම ඍණ බාහිරතාවයෙන්. හරි මේ පැහැදිලි කතාව. ඒතර ඔබට තේරෙනවා මේ ඒතර ඕන ප්‍රමාණයට වැඩියෙන් හදලා තියෙන්නේ ඍණ බාහිරතාවයක්. ඒතර මම මේ ඔබට මේ ප්‍රස්තාරයක් අඳින්නේ
කොහොමද කියන එක තමයි ඔයාලට තීරණය කියලා දුන්නේ. හරිද? හරි. ඊට පස්සේ හරි. දැන් මෙහෙම ළමයි. දැන් මේ ඕනට වඩා වැඩියෙන් කියන්නේ මොකද? දැන් පරිභෝජනීය ඍණ නම් දැන් මෙහෙම දැන් දැන් කියන්නේ දැන් මේ ඕනට වඩා වැඩි මෝටර අතර ප්‍රමාණයක් දාලා තියෙනවා කියන එක කියන්නේ මෙතන අදහස නේ. පාරේ යන්න ගමන් ගන්න පුළුවන් ප්‍රමාණයට වැඩියෙන් දාලා. දැන් මෙහෙම දැන් අපි දැන් මිනිස්සු අපි මෙහෙම දැන් කට්ටිය උදේට ඕන වැඩට යන්න පුළුවන් නේ. පොදු ප්‍රවාහනේ භාවිත කරන්න පුළුවන් නේ. සමහරව දැන් වෑන් එකක් අරගෙන එයා විතරක් යනවා ඒතකොට. පැහැදිලි එයා විතරයි යන්නේ වෑන් එකේම. ඒතකොට දැන් එහෙම ගොඩක් කට්ටිය ගියාට පස්සේ මේක දැන් වැඩිනේ කොහොමද? දැන් එයාට ඕන පුළුවන් ඕන පෞද්ගලික මේ පොදු ප්‍රවාහනේ භාවිත කරන්න. නමුත් දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන දැන් හිතන්නේ තමන් ගැනනේ හිතන්නේ. පැහැදිලි සමාජීය වශයෙන් නෙමෙයි තීරණය ගන්නෙ. තමන් ගැන හිතලා. එතකොට පැහැදිලිද කියන්නේ? ඒතර එහෙම කරන හින්දා තමයි මෙතන දැන් ඒතර සමාජය ගැන හිතන්නේ නැහැ. සමාජය ගැන හිතන්නේ නැති හින්දා තමන්ගේ පෞද්ගලික පිරිවැය සහ ප්‍රතිලාභ ගැන කල්පනා කරනවා. ඒකින්ද දැන් මේ ඒකයි දැන් මෙතන මොකද? සමාජ වශයෙන් ප්‍රශස්ත ප්‍රමාණයට වඩා දැන් වැඩියෙන් උපයෝජනයක් වෙලා සම්පත්. පැහැදිලිනේ? හරි. ඒතකොට දැන් මේකේ මට ඇත්තටම ඔයාලට කියලා දෙන්න ඕනේ මේ ප්‍රස්තාරයක් අඳින්නේ කොහොමද කියලා. මම මේක දැන් කිටියෙන් මේ කියලා දුන්නේ මොකද මේ අපි මේවා ගැන කතා කරලා තිනවා. අපිට මේ ප්‍රශ්න ස්වරූපේ චුට්ටක් මතක් කරලා දෙන එක තමයි මේ කරන්නේ. හරි. ඊට පස්සේ හරි. මම ඔයාලට ඊට පස්සේ දැන් මේ මම ඔයාලට චුට්ටක් මම මේ කලින් එහෙම කතා කරලා නැහැ. කතා කරලා නැහැ කියන්නේ මේකේ චුට්ටක් ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. අපි චුට්ටක් මේ පොදු භාණ්ඩ, අර්ධ පොදු භාණ්ඩ, පෞද්ගලික භාණ්ඩ සහ පොදු දේවල් සම්පත් ගැන චුට්ටක් ඉගෙන ගමු. හරිද? චුට්ටක් අපි ඉගෙන ගමු. හරිද? හරි. දැන් එතකොට මෙතන මේ එතකොට අපි බලනවා මේ භාණ්ඩ හතර අපි ගැන කතා කරද්දී අපි මූලික ලක්ෂණ දෙකක් ගැන තමයි කතා කරන්නේ. පරිභෝජනයේ තරංකාරීද? පරිභෝජනයේ තරංගකාරී පරිභෝජනයේ තියෙන තරංකාරී බවයි පරිභෝජනයෙන් ඉවත් කරන්න පුළුවන්ද කියන එකයි. පරිභෝජනයෙන් ඉවත් කරන්න පුළුවන්ද බැරිද කියන එක අනුව අපි මේ භාණ්ඩ එක වර්ග කරමු. පොදු භාණ්ඩ හරි. පොදු භාණ්ඩ කියලා දන්නකො. ඒතර පොදු භාණ්ඩ මේ ප්‍රාදේශීය වශයෙන්, ජාතික වශයෙන් පැහැදිලි කියන ලෝක වශයෙන් උනත් පැහැදිලිද? ඒතර එහෙම තියෙන්න පුළුවන්. ඒතර පොදු භාණ්ඩ කියලා කිව්වම. හරිද? හරි. එතකොට දැන් මේ බලන්න. එතකොට දැන් පොදු භාණ්ඩ කියන්නේ මොනවද? පැහැදිලිද? ඒක ජාතික ආරක්ෂාව. පැහැදිලි. අන්න ඒ වගේ නේද පොදු භාණ්ඩ කියන්නේ හැමෝටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට අපි වීදි ආලෝකකරණයේ ජාතික ආරක්ෂාව අන්න ඒ වගේවා අපි කියනවතර පොදු භාණ්ඩ කියලා. හරි. ඒක තමයි ඇත්තටම පරිභෝජනයේ තරංකාරීද? පරිභෝජනයේ තරංකාරී නෑ. පරිභෝජනයේ තරංකාරී නෑ ළමයි. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ පරිභෝජනය නිසා අනිත් තව කෙනෙක්ගේ පරිභෝජනය අහිමි වෙන්නේ නැහැ. පොදු භාණ්ඩවල. පොදු භාණ්ඩවල එක්කෙනෙක්ගේ පරිභෝජනය හින්දා තව කෙනෙක්ගේ පරිභෝජනය අහිමි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආන්තික පිරිවැයක් නැහැ. පැහැදිලිද? ආන්තික පිරිවැය ශුන්‍යයි. පැහැදිලිද? ආන්තික පිරිවැයක් නැහැ කියන එක තමයි ඒකේ අදහස. ඒ කියන්නේ පරිභෝජනයේ තරංකාරී නැහැ. එක්කෙනෙක් පරිභෝජනය කරා කියලා තව කෙනෙක්ට ඒක අහිමි වෙන්නේ නැහැ. අනිත් එක තමයි පරිභෝජනය ඉවත් කරන්නත් බෑ. පරිභෝජනය ඉවත් කරන්නත් බෑ. ඒක මම හිතන්නේ දැන් ඔල්ලෝ නැවා දැන් පාරේ තියෙන ඔල්ලෝස් අපි කියමු ඔල්ලෝස් ගන්නවත් තියෙනවා ටවුන් එකේ. ඒකෙන් ඔයා වෙලා බැලුවා කියලා තව කෙනෙක්ට බලන්න දෙන chance එක නැති වෙන්නේ නැහැ ළමයිනේ. පරිභෝජනේ තරංකාරී නැහැ. අනිත් ඒවා දැන් වෙලා බැලුවා කියලා වයින් ඉවත් කරන්න බෑ කියන්නේ මිලක්. දැන් සල්ලි කීයක් හරි දෙන්න නැත්නම් බලන්න එපා එහෙම කියන්නේ කවුරුත් නැහැනේ. පැහැදිලිද කියන එක? ඒතර ජාතික ආරක්ෂාව වුණත් එහෙම. ඒතර ඒක පරිභෝජනෙන් ඉවත් කරන්නත් බෑ ඒවා. ඒ කියන්නේ මිලක් ගෙවන්න මිලක් ගෙවෙන්නේ නැත්නම් යන්න එහෙම කියලා කවුරුත් කියන්නේ නැහැනේ. මිලක් අය කරන්නේ නැහැ. ඒතර එහෙනම් පරිභෝජනේ තරංකාරීත් නැහැ. පරිභෝජනෙන් ඉවත් කරන්නත් බෑ. හරි. ඊට පස්සේ අර්ධ පොදු භාණ්ඩ වලට අර්ධ පොදු භාණ්ඩ හරි අර්ධ පොදු භාණ්ඩ කියලා කියන්නේ ළමයි අර්ධ පොදු කියන්නේ මොනවද? ඒ කියන්නේ ඔය අධිවේගී මාර්ග, ක්‍රීඩා පිටියක්, සංගීත සංදර්ශනයක් අන්න ඒ වගේ දේවල් තමයි අර්ධ පොදු භාණ්ඩ කියලා කියන්නේ. හරි. මේක ළමයි මේක පරිභෝජනයේ තරංකාරී නෑ. නමුත් මෙතන පොඩි තර්කයක් තියෙනවා. මෙතන හැබැයි ධාරිතා මට්ටමට ළඟාවන තුරු හරි ධාරිතා මට්ටමට ළඟාවන තුරු පරිභෝජනයේ තරංකාරී නෑ. ධාරිතා මට්ටමට ඔයා හිතනවා මැච් එකක් බලන්න යනවා කියලා. හරිද? දැන් අපි කියමු ආසන සංඛ්‍යාව අපි කියමු 30000යි කියලා. දැන් මේ බං දැන් ඒ කියන්නේ 30000ට කලින් එන ඕනම එක්කෙනෙක් ගන්නවනේ ළමයි. ඒ කියන්නේ පරිභෝජනයේ තරංකාරී නෑ. 30000ට කලින් හොඳේ. ඒ කියන්නේ එන එක්කෙනාව ගන්නවනේ. ඒ කියන්නේ එක්කෙනෙක් ෂීට් එකේ ඉඳගත්ත කියලා තව කෙනෙක්ට chance එක නැති වෙන්නේ නෑ. හරිද? නමුත් 30000න් පස්සේ මේ ආසන 30000 පිරුණාට පස්සේ තව කෙනෙක් ආවොත් අලුතෙන් එක්කෙනෙක් ගන්න වෙන්නේ ඉන්න කෙනෙක්ව අයින් කරලා. පැහැදිලිද? එහෙනම් තේරෙනවනේ කියන්නේ. එහෙනම් ධාරිතා මට්ටමට ළඟාවන තුරු පරිභෝජනයේ තරංකාරී නෑ. ඒ අවුලක් නෑ 30000 වෙනකන් ගන්න පුළුවන් ඕනෙක් කෙනෙක්. 30000න් පස්සේ ඊළඟට එක්කෙනෙක් ආවොත් ඇතුළේ ඉන්න එක්කෙනෙක් එළියට දාලා තමයි අලුතෙන් කෙනෙක් ගන්න වෙන්නේ. ඊට පස්සේ ඒක ධාරිතා මට්ටමෙන් පස්සේ මොකද? ධාරිතා මට්ටමෙන් පස්සේ
පරිභෝජනයේ තරංකාරී වෙනවා. නමුත් අපි දැන් මෙතන කතා කරන්නේ ධාරිතා මට්ටම ළඟා වුණු දුරු පරිභෝජනයේ තරංකාරී නෑ. පරිභෝජනය නම් ඉවත් කරන්න පුළුවන්. පරිභෝජනය ඉවත් කරන්න පුළුවන්. සල්ලි දෙන්න ඕනේ. පැහැදිලි නැත්නම් බෑ. තේරෙනවනේ කියන්නේ පරිභෝජනය ඉවත් කරන්න පුළුවන්. යන්න කියලා වට කියන්න පුළුවන්. ටිකට් එක නැත්නම් යන්න කියලා කියන්න පුළුවන් සල්ලි නැත්නම්. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ අර්ධ පොදු භාණ්ඩ ඊට පස්සේ අපි කතා කරමු පොදු භාණ්ඩ අර්ධ පොදු භාණ්ඩ ඉතින් පොදු දේපල සම්පත් ගැන කතා කරමු. නෑ හරි පොදු දේපල සම්පත් ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි එහෙනම් පෞද්ගලික භාණ්ඩ ගැන කතා කරමු. පෞද්ගලික භාණ්ඩ. පෞද්ගලික භාණ්ඩ කියන්නේ ඒවා වටපිටේ බැලුවා නම් දැන් ඔයගේ ගෙදර හැමතැනම තියෙන්නේ පෞද්ගලික භාණ්ඩ තමයි. පැහැදිලිද? ඔයා තේරෙනවනේ කියන්නේ. ඒතර පෞද්ගලික භාණ්ඩ ඒවා මේ දැන් ගෙදර තියෙන ටීවී එක ෆ්‍රිජ් එක දැන් ඔයා පාවිච්චි කරන පොත මේ වයිට් බෝඩ් එක මේ මාක පෙන්නේ ඔක්කොම පෞද්ගලික භාණ්ඩ තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? හරි දැන් ඒක තමයි මොකද පරිභෝජනයේ තරංකාරී. පරිභෝජනයේ තරංකාරී පරිභෝජනය ඉවත් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද? පරිභෝජනයේ තරංකාරී එක්කෙනෙක් ගත්තොත් තව කෙනෙක්ට දෙන chance එක නැති වෙනවා. පැහැදිලිද? හරි. ඒතකොට සහ තමයි පරිභෝජනයෙන් ඉවත් කරන්නත් පුළුවන්. සල්ලි නැත්නම් ඒවට දෙන්නේ පැහැදිලි පරිභෝජනයෙන් ඉවත් කරන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි පෞද්ගලික භාණ්ඩ අනිත් එක තමයි පොදු දේපල සම්පත්. පොදු දේපල සම්පත්. පොදු දේපල සම්පත්. පොදු දේපල සම්පත් කියන්නේ ඔය වනාන්තර විශේෂයෙන්ම අපි ගන්න දීවර සම්පත වනාන්තර තෘණ බිමක් අන්න ඒ වගේ තමයි අපි කතා කරන්නේ පොදු දේපල සම්පත් කියලා. ඔයා මෙහෙම දන්නකො මේ කියන්නේ දීවර සම්පත කියලා දන්නකො පරිභෝජනයේ තරංකාරීද ළමයි. පරිභෝජනයේ තරංකාරීද? එක්කෙනෙක්ගේ පරිභෝජනයක් ඉන්න තව කෙනෙක්ට ඒ කියන්නේ අහිමි වෙනවද? ඔව් අහිමි වෙනවා ළමයි. දැන් අපි කියමු මුහුදේ මාළු වලනවා කියලා. දැන් ඔයා අල්ලගත්තොත් තව කෙනෙක්ට අල්ලගන්න තියෙන chance එක නැති වෙනවනේ. පැහැදිලිද? එහෙනම් පරිභෝජනයේ තරංකාරීකමක් තියෙනවා. පැහැදිලි ආන්තික පිරිවැයක් තියෙනවා එතන. පැහැදිලි ආන්තික පිරිවැයක් තියෙනවා. හරි. එනේ පරිභෝජනයේ තරංකාරී. සහ පරිභෝජනයෙන් ඉවත් කරන්න පුළුවන්. නෑ පරිභෝජනයෙන් ඉවත් කරන්න බෑ. පැහැදිලි පරිභෝජනයෙන් ඉවත් කරන්න ඕනේ. දැන් ඔයාලා සල්ලි ගෙවන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. පැහැදිලිද? පරිභෝජනයෙන් ඉවත් කරන්න බෑ. පරිභෝජනයෙන් ඉවත් කරන්න බෑ. නමුත් පොදු දේපල සම්පත් වල පරිභෝජනයේ තරංකාරී බවක් තියෙනවා. පරිභෝජනයේ තරංකාරී බවක් තියෙනවා. නමුත් පරිභෝජනයෙන් ඉවත් කරන්න බෑ. හරි මම ඔයාලට මේ කෙටියෙන් තමයි ඔය කියලා දුන්නේ. කෙටියෙන් කියලා දුන්නේ. ඔයාලට වඩා ඉතින් කියන්න පුළුවන්. හරි. නමුත් දැන් මේ මූලිකම කරුණු ටික ඔය පොදු දේපල කියන්නේ ඒතරවා මේක මතක තියාගන්න ඕන ළමයි. මේක මතක තියාගන්න ඕන කොහොමද දන්නවද? මේවක මතක තියාගන්න උදාහරණ වලින් තමයි මතක තියාගන්න. උදාහරණ මතක තියාගෙන ලක්ෂණ ටික මතක තියාගන්න. පැහැදිලිද? ඒතර මේ මූලික ලක්ෂණ දෙක අනුව තමයි එතකොට අපි කතා කරන්නේ. හරිද? හරි. හරි. ඊට පස්සේ අන්තිම ප්‍රශ්න විදියට මම සාකච්ඡා කරන්නේ මම මේක ඔයාලට දෙන්නේ. හරිද? මම මේක ඔයාලට දෙන්නේ. ඔයා මේ ප්‍රශ්නෙට උත්තරයක් අරගෙන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි කමෙන්ට් එකක් දාන්න. හරිද? හරි. ඒතර මම මේ අන්තිම ප්‍රශ්නේ ඒතර ඔයාලට තමයි මේක හදන්න දෙන්නේ. ඒතර මම කියන්නේ මොකද මේක අපි දන්න මුදල් ප්‍රමාණවත් දිනයයි දන්නවනේ. MV සමානයි PT කියලාදී. MV නැත්නම් PY කියන්නත් පුළුවන්. ඒ විනිමය සමීකරණය අස්වෙන් තමයි මේක හදන්න ඕනේ. හරිද? හරි. ඒතර මම ඔයාලට ප්‍රශ්නේ කියන්නම්. ඔයා චුට්ටක් ඒක හදලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අනිවාර්යෙන් උත්තරය දාන්න. හරිද? හරි. හරි අන්තිම ප්‍රශ්නේ. හරි. කිසියම් ආර්ථිකයක මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ ඒකක. මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ ඒකක 20යිලු. හරිද? ඒ කියන්නේ ඔය y නැත්නම් t 20යිලු. හරිද? මුදලේ සංසරණ ප්‍රවේගය 3යිලු. ඒ කියන්නේ v මුදලේ සංසරණ ප්‍රවේගය කියන්නේ v නේ. v 3යිලු. හරිද? මුදල් තොගය රුපියල් 10යිලු. sorry රුපියල් බිලියන 10යි. බිලියන වලින් කතා කරන්නේ. මුදල් තොගය කියන්නේ මොකද්ද? මුදල් තොගය කියන්නේ මුදල් සැපයුම. m කියනගේ. හරිද? 10යිලු. එම ආර්ථිකයේ මුදල් තොගය රුපියල් මිලියන 20ක් දක්වා ඉහළ ගියොත් මුදල් තොගය කියන්නේ m කියන එක රුපියල් බිලියන 20ක් දක්වා ඉහළ යනවලු. හරිද? ඉහළ ගියොත් මිල මට්ටමේ සිදුවන වෙනස මොකද්ද කියලා අහනවා. මිල මට්ටමේ සිදුවන වෙනස මොකද්ද කියලා අහනවා. පැහැදිලිද කියන එක? හරි. ඒතර මේක වගේ පාස් පේපර්ස් ප්‍රශ්නයක් 2013 A level MCQ එකක්. හරිද? මේකේ ඔයා චුට්ටක් උත්තරේ හදලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මම ඔයාලට හරිනේ මම ආයෙත් ඔයාලට චුට්ටක් කියන්නම්. කිසියම් ආර්ථිකයේ මූර්ත දලදේශීය නිෂ්පාදනය බිලියන 20යිලු. ඒ කියන්නේ මූර්ත දලදේශීය නිෂ්පාදනය කියන්නේ ඒතකොට ඔය පැහැදිලි MP හරිනේ P කියන්නේ මූර්ත දලදේශීය නිෂ්පාදනය කියන්නේ ඒතකොට අර y අගය කියන්නේ MV සමානයි PY නැත්නම් PT කියන තුන T අගය තමයි ඒ කියන්නේ 20යි. මුදලේ සංසරණ ප්‍රවේගය 3යි කියන්නේ V. මුදල් තොගය 10යිලු. ඒතකොට ඒ කියන්නේ M. හරිද? ඒතකොට ඊට පස්සේ කියනවා ඒතකොට මේ දත්තෙත් එක්ක එතන නැති දත්තේ මොකද? P නෑ. ඒතකොට ඔයාලට P හොයාගන්න පුළුවන් විනිමය සමීකරණ එතනදී. හරිද? ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී කියනවා M ආර්ථිකයේ මුදල් තොගය 20ක් දක්වා ඉහළ යනවලු. කියන්නේ M දැන් කලින් තිබ්බ ළමයි මේ කීයද කලින් තිබ්බ මුදල් තොගය 10යිනේ. ඒක 20 වෙනවලු. 20 වුණාම ඉහළ ගියොත් මිල මට්ටමේ සිදුවන වෙනස මොකද්ද කියලා අහනවා. මිල මට්ටමන මොකද වෙන්නේ කියලා අහනවා. හරි 2013 කියනවා උත්තරේ බලන්න එපා ඉතින්. හරිද? උත්තරේ බලන්න නැතුව ඔයා හදලා මොකද්ද පිළිතුර කියලා පල්ල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරි. හරි එහෙනම් අද අපි කතා කරේ මේ අපි ප්‍රශ්න අද ගොඩක් කතා කරා. මෙතෙක් අපි කරපු ප්‍රශ්න වලින් ප්‍රශ්න විදිහට තමයි සාකච්ඡා කරේ.
සහ ඒ කියන්නේ අපි මේ දැන් ඒතකොට අපි උත්සාහ කරේ ප්‍රශ්න වල උත්තරය දෙන්න සහ ඒ වටපිටාව මම චුට්ටක් කියන්න උත්සාහ කරා. ඒතකොට විශේෂයෙන් මේ ප්‍රශ්නේ කොහොමද කරන්නේ උත්තරේ හොයාගන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරේ. මම හිතනවා ඔයාලට මේ ලොකු දැනුමක් ඔයාලට එකකින් හම්බෙන්නේ නැති. මම හිතනවා අපි ඒතකොට අද ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරා. සහ ඔබේ ඉල්ලීමුත් අපිට අපි මම දැක්ක කමෙන්ට් සෙක්ෂන් වල ඉල්ලීම් තියෙනවා විවිධ පාඩම් සම්බන්ධයෙන් හරි. අපි මේ පාඩම් වලදීත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම වීඩියෝස් දාන්නම් සහ ඔබ දිගටම මේ channel එකත් එක්ක රැඳී සිටින ඔබගේ A level exam එක ලඟ වෙනකම්ම අපි ඔබට උදව් කරනවා සහ වීඩියෝස් දානවා. ඒකින්ද ඔයගොල්ලෝ යාළුවන්ටත් ෂෙයා කරලා ඒගොල්ලන්ටත් මේ අවස්ථාව සලසා දෙන්න වීඩියෝස් බලන්න හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බෙමු. හරි. බොහොම ස්තුතියි.